එම්.ජේ පෙරේරා මහතාගේ ගුවන්විදුලි යුගය කියලා. ඒ වගේම රූපවාහිනී ශාස්ත්‍රයේ ස්වර්ණමය යුගයට අඩිතාලම වැටෙන්නේ කා අතින්ද කවරක විසින්ද කියලා කිව්වොත් රූපවාහිනී වෘත්තකයන් ඇඟිලි දික් කරන්නේ දිවංගත එම්.ජේ පෙරේරා මහත්මයාටයි. ඒ ගරුත්වය මා හිතන්නේ මේ ශාස්ත්‍රයේ මාධ්‍ය ශාස්ත්‍රයේ කිසියම් පුද්ගලයෙකුට ලබා ගන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා මේ මාධ්‍ය ශාස්ත්‍ර දෙකේම සිටි මහා දැවැන්ත පුරුෂයෙක් හැටියටයි මා එම්.ජේ පෙරේරා මහතා දකින්නේ. මහාචාර්ය තිස්සකාරයෝසම් මෙතුමනි, ඔබ කොහොමද දිවංගත එම්.ජේ පෙරේරා මහතාගේ ගුණ සුවඳ දකින්නේ? ඒ මහත්මයා බොහොම කාලයක් තිස්සේ අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ අපිට මිත්‍රයෙක් වශයෙන් උපදේශකයෙක් වශයෙන් හිතවත්ව කටයුතු කරපු පරිපාලන නිලධාරියෙක්. මම ඒ ආකාරයේ මහත්මයා එක්ක වැඩ කරලා තියෙනවා. කේන් ගුණවර්ධන මහත්මයානේ, ඔබ දකින්නේ කොහොමද මුල්ම ඉංජිනේරුවරයෙක් හැටියට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මුල්ම කාලේ එම්.ජේ පෙරේරා මහත්මයාගේ ගුණ සුවඳ ඉතා කිටියෙන් දකින්නේ කොහොමද? මම හිතනවා මට නිශ්චිත මඟ පෙන්වීමක් කරන රූපවාහිනිය ආරම්භයේ සිට ඒ කියන්නේ රූපවාහිනිය ආරම්භ කරන පෙර ආතුව මේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම වලදී එතුමා දැක්විය අසීමිත සෙනෙහසක් කටයුතු කරගෙන යන. හොඳයි. දැන් මා කැමති අපේ නිෂ්පාදක මහතුරුත් එක්ක එක්කාසු වෙලා මා මුලින්ම පෙරවදිනේදී කිව්ව ඔබට ජාතික රූපවාහිනිය 1982 පෙබරවාරි මාසයේ ආරම්භ කරපු අවස්ථාවේදී මේ පිටිපස්සේ නුගගහයට තමයි ඉස්සෙල්ලාම ආරම්භ කළේ එම්.ජේ පෙරේරා මහත්මයා ප්‍රථම සභාපතිවරයා හැටියට. එවක ජනාධිපතිව සිටි ගරු ජේ.ආර්. ජයවර්ධන මහත්මයා පළකිය නිරාවරණය කිරීමේ අවස්ථාවෙන් පස්සේ පෙරහැර දර්ශනීය පෙරහැරකින් කැඳවාගෙන ආවා මේ ස්ථානයට. ඊට පස්සේ තමයි එතුමා ප්‍රථම සභාපතිවරයා හැටියට කතා කළේ. ඒ අවස්ථාව මා කැමති ඔබට පෙන්වන්න මේ අවස්ථාවේදී අවුරුදු 20කට පිටිපස්සට අපි අතීතයට යනවා. මේ කුරුසේ සහ මේ ස්ථානය ආරක්ෂා කරන බහුකුන්ටයි ඔය පාටේ ඉන්න සහෝදර සහෝදරියන් මේ ස්ථානයේ පැමිණෙන්නට කැමතිලා කැමති කෙනෙකුට ඇතුළු වීමට අවසර දෙන හැටියට ජනාධිපතිතුමා අභියෝග කරා. නුනාවරි මහත්වරුනි, දැන් මේ උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ප්‍රථමයෙන්ම ජාතික රූපවාහිනී සේවයේ සභාපති එම්.ජේ පෙරේරා මහතා ඔබ මතා කතා කරනවා ඇති. ආගම්වල නායක ස්වාමීවරුන්ගෙන් අවසරයි. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමාණෙනි, ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, ගරු ඇමතිවරුනි, ගරු නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යතුමනි, ගරු මන්ත්‍රීවරුනි, ගරු ජපාන් රජයේ තානාපතිතුමාණෙනි, ගරු තානාපතිවරුනි, ආරාධිත මහත්වරුනි, නොනවරුනි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සමාජිකවරුන් වෙනුවෙන් ජාතික රූපවාහිනී සේවය ආරම්භ කිරීම සඳහා පැවැත්වෙන මෙම උත්සවයට පැමිණි ඔබතුමන් සියලු දෙනාම අති ගෞරවයෙන් පිළිගනිමි. විශේෂයෙන්ම ජපානයේ සිට මේ උත්සවය සඳහාම පැමිණි සම්භාවනීය පිරිස වෙන වශයෙන් සඳහන් කිරීම සුදුසුයයි මා හිතමි. අපේ පූජනීය හා සාම්ප්‍රදායික උත්සවයක් වන සර්ව රාත්‍රික පිරිද්දේශනයකින් ඊයේ රාත්‍රියේ අපේ සේවා නියම වශයෙන් ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම ද්වීපයේ හැම අස්සක් මුල්ලක් නැර දර්ශනය කිරීමට හැකි වැඩසටහන් මුළු ජනතාවටම බලා ගැනීමට සැලැස්වීම 1982 ජනවාරි මාස 23 වෙනිදා උපත ලැබූ
අපේ සංස්ථාවට දැන් භාර වී ඇති කර්තව්‍යයයි. හොඳයි ඒ තමයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රථම සභාපතිවරයා හැටියට දිවංගත එම්.ජේ පෙරේරා මහතා එදා 1982 පෙබරවාරි මාසයේ 15 වෙනිදා මේ රූපවාහිනී භූමියේ පිටිපස්සේ තිබිච්ච නුගගහ යටදී ඉඳන් ප්‍රථම කතාව පැවැත්වූ අවස්ථාවේ ඔබ දුටුවේ. දැන් මා සමග සිටිනවා මහාචාර්ය තිස්ස කාර්යවසම් මැතිතුමාත්. එතුමාත් පසු කාලයක 1990 සිට 1993 දක්වා මේ රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය දැරුවා. මහාචාර්ය කාර්යවසම් මහත්මයාණන් ඔබ සභාපති ධුරය දරපු සභාපතිවරයෙක් හැටියට ප්‍රථම සභාපතිවර එම්.ජේ පෙරේරා මහතාගේ සභාපතිත්ව කාර්යභාර දකින්නේ කොහොමද? මම හිතන හැටියට එම්.ජේ පෙරේරා මහත්මයාට දේශීය වශයෙන් අත්දැකීම් රාශියක් තිබුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සේවය කිරීමෙන්. එතුමා යටත් විජිත යුගයත් දේශීය සංස්කෘතියත් දේශීය පරිපාලනයත් දෙක සම්බන්ධ කරපු නිලධාරියෙක්. විශ්වවිද්‍යාලයේදී ඉන්දු ආර්ය භාෂා පිළිබඳ ප්‍රථම පන්ති උපාධියක් ලබාලා පරිපාලන සේවයට ඇතුල් වෙලා යම් යම් තැන්වල කටයුතු කළා. එතුමා අවසාන අවස්ථාවේදී 1950 වෙනකොට ලංකා ගුවන්විදුලියේ පරිපාලන නිලධාරියෙක් හැටියට පළමුවෙන් පත් වෙනවා. ජෝන් ලැම්සන් කියන මහත්මයාත් එක්ක. ඒ මහත්මයාට සිංහල බැරි නිසා මෙතුමාගේ සිංහල දැනුම අතිශය ප්‍රයෝජනවත් වුණා. පරිපාලන නිලධාරියෙකු හැටියට අවුරුදු 2ක තරම් සුළු කාලයක් තුලදී එතුමා මේ රටේ දේශීය සංස්කෘතිය ගැන බලවත් හැඟීමකින් යුක්තව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට දේශීය ස්වරූපයක් දුන්නා. ඒ අත්දැකීම් ඇතිව තමයි එතුමා ශ්‍රී ලංකා රූපවාහිනී සේවාවල් පටන් ගනිද්දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සම්බන්ධ වුණේ. ඒ වෙලාව වෙනකොට ඇත්ත වශයෙන් කේන් ගුණවර්ධන මහත්මයා ස්වාධීන රූපවාහිනී සේවයේ පළමුවෙනි පුහුණු කිරීම බාර ඉංජිනේරු හැටියට ආවා. මේක තමයි විශාල වෙනස. මොකද දැන් එතුමා පරිපාලන ක්ෂේත්‍රයේ දරපු තනතුරු වලට වඩා කච්චේරි වල ඉඩම් බෙද හිටියට මේක ඊට වඩා වෙනස් කටයුත්තක්. මොකද මාධ්‍ය ආයතනයක් පටන් ගන්නවා කියන එක සරල ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. දේශපාලනඥයන්ට සමහරට අවශ්‍යයි මේව දවසින් දෙකෙන් කරන්න. නමුත් පරිපාලක නිලධාරියෙක් වශයෙන් එතුමා ලංකා රූපවාහිනී සංස්ථාව පටන් ගනිද්දී ඉතා පැහැදිලිව නම නියම කරගනිපු පනතක් අනුව මේ වැඩේ කරන්න ඕන කොහොමද කියලා ප්‍රබල සැලසුමක් ඇති කරගත්තා. දැන් සභාපතිවරයෙක් හැටියට ඔබ දකින සභාපතිවරයෙක්ගේ ලක්ෂණය මොකද? එම්.ජේ පෙරේරා මහත්මයාගෙන් මේ සංස්ථා පිටුවීමේදී දැක්ක විශිෂ්ට ගුණය මොකක්ද? විශිෂ්ට ගුණය ඊටාම තීක්ෂණ ආකාරයෙන් දැනන් හිටියා ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටකට ජනමා විද්‍යුත් මාධ්‍ය ආයතනයක් ඒ අවස්ථාවේදී 1980 දශකයේදී කොයි විදිහද ඒක ඇති වෙන්නට ඕන කියලා. මම හිතන හැටියට දැන් මේ ප්‍රශ්නේ වැදගත්කම පේන්නේ එතුමාගේ කාර්යශූරත්වය පේන්නේ එක දෙයක්. දැන් 920 ගණන් වලදී BBC කියලා අප හඳුන්වන එංගලන්තයේ තියෙන සංස්ථාව පටන් ගන්නපු අවස්ථාවේදී එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරපු කාර්යභාරය එක්ක සංසන්දනය කරපුවාම ඊටත් වඩා ඉස්සරහා හිටපු කෙනෙක් හැටියට එම්.ජේ පෙරේරා මහත්මයා ගීතයක් පුවත්පත් කලාපයේ ධර්මසිරි ගමගේ මහත්මයා මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ජයන්ත රත්නායක සංගීතවේදියාගේ ගීතයෙන් නිරංජන දැන් ගායනා කරනවා. අපි ගායනා කළ බලමු නේද? හොඳයි.
ගෙදරින් ඔබගේ සෙවනේ වැඩුණාදර දූ දරුවෝ ඔබෙන් අකුරු කළ දූ දරුවෝ සවුලෝ නැන ගුණ ගොඩ නැගුවෝ වැඩමිස නම නොව හිත් පැසසුම් නොව අපේ පියාණන් නිති පැතුවේ නිහඬව සිට ලොව මහා එළියක් දෙන මුනිවරයෙකු පිය අප හමුවේ රූපවාහිනී බිම් පෙත සකසා මහගෙදරක් කළ පියාණනි අපගේ ආදර පියාණනි එම්ජේ පෙරේරා පියාණනි නිරංජනා බොහොම ස්තුතියි චාන්ත බොහොම ස්තුතියි. මේ අවස්ථාවේ මතක් කළ යුතුයි දිවංගත එම්.ජේ පෙරේරා මැතිතුමා පිළිබඳව රූපවාහිනී සංස්ථාවේ මේ මැදිරියේ සිට අප සජීවී ලෙස සාකච්ඡාව මෙහෙවන අතර එම්.ජේ පෙරේරා මහතාගේ දේහය තැන්පත් කොට ඇති එතුමාගේ නිවස පිටා තිබෙන තිම්රිකස්සෑ ඩික්මන්ස් පාරෙත් ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එම්. ගුණසේකර මහතාත් එහි සිටිනවා. අපි වරින් වර ඒ ස්ථානයටත් එතනට රොක්වන මාධ්‍යවේදීන් සහ එම්.ජේ පෙරේරා මහතාගේ හිතවතුන් පිළිබඳව සාකච්ඡාවට එක්කාසු වීමට අපි වරින් වර ඒ ස්ථානට යෑමට බලාපොරොත්තු වෙනවා. ඉතින් කේන් මා සමග සිටිනවා. කේන් ඔබ ඉතා පැහැදිලිව දන්නා කාරණයක් තමයි එම්.ජේ පෙරේරා මහතාගේ තිබිච්ච විශිෂ්ට ගුණයක් ප්‍රථම සභාපතිවරයා හැටියට අලුත් සංස්ථාවක් අලුත් මාධ්‍ය බිහි වෙද්දී ගුවන් විදුලියෙන් ඒ වගේ ගුවන් විදුලි දෙපාර්තමේන්තු සංස්ථාවෙන් ඒ වගේම රජයේ චිත්‍රපට අංශයෙන් තාත් විවිධ පුවත්පත් කලාවේදීන් ආවත් එතුමා දරු ප්‍රධාන දහමක් තමයි දරු අදහසක් තමයි මේ සියලු දිනාටම පුහුණුවක් ලබා දිය යුතුයි කියන මතය. ඒ තාමත් වැදගත් මාධ්‍ය සංලක්ෂණකේ මා දකින්නේ. ඔබ ඊට කෙලිම සම්බන්ධ වෙච්ච කෙනෙක් කියන්න බං. ඇත්තටම එතුමා රූපවාහිනී සංස්ථාව පටන් ගන්න ඉස්සරලා අවුරුද්දකට පෙර ගෝඩල් සංස්ථාව තුන අභ්‍යාසායතනයේ එතන එච්.එම්. ගුණසේකර මහත්තයා අභ්‍යාසායතනයේ හිටියා. ඒතරම නිතරම ඒ අභ්‍යාසායතනයේ සමහර වැඩසටහන් අපි මේ රූපවාහිනී පුහුණු වීම කටයුතු සඳහා අපි සකස් කරා. ඒක අවස්ථාවක් මට පෙන්වන්න පුළුවන් මේ එම්.ජේ පෙරේරා මහත්මයා මේ චිත්‍රපට සංස්ථාවලින් චිත්‍රපට සංස්ථාවෙන් ගුවන්විදුලි දෙපාර්තමේන්තුවෙන් දැන් සමහරට මේ කියන මහත්තුරු ඔතන ඉස්සරහා මහත්තුරු මේ අපේ කැමරා සෙක්ෂන් එකේ තියෙනවා. ඒ මහත්තුරු සමහර අය ජීවිතුන් අතරත් නෑ. ඔව් ඒකත් ඇත්ත. නමුත් මෙතන පැහැදිලිවම තියෙනවා ටීවීස් ගුරී මහත්මයා ඉන්නවා, එම්.ජේ පෙරේරා මහත්මයා ඉන්නවා, ශෛලි පෙරේරා මහත්මයා ඉන්නවා, නන්දා ජයමාන මහත්මිය ඉන්නවා. ඔව් ඔබ ඉන්නවා. අනිත් කාරණේ අර AIBD ආයතනයේ පුහුණුවීම් කටයුතු මෙහෙවන්න ආපු නිලධාරීන් දෙදෙනෙකුත් ඉන්නවා. ඔව්. ඉතින් මහාචාර්ය කාර්යවස්තු මහත්මයාණනි මේ අප දන්නා කාරණයක් තමයි ඔබ කිව්වා ඉතාම පැහැදිලිව එම්.ජේ පෙරේරා මහත්මයා කොළඹ විශ්වවිද්‍යාල කොලීජියෙන් පෙරදිග භාෂා පිළිබඳ ඉන්දු ආර්ය භාෂා පිළිබඳව උපාධියක් ලබා ගත්තයි. ඒ කියන්නේ සංස්කෘත පාලි සහ සිංහල පිළිබඳ. එනිසා එතුමා තුළ තිබුණා විශාල ප්‍රවීණත්වයක් සිංහල භාෂාව පිළිබඳ. ඔහුට ව්‍යාකරණය වරදන පෙන්වන්න බැරි කතියක් තියෙනවා. මට මතකයි ගුවන් මේ රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ව්‍යාකරණ දෝෂ තිබුණා. ඊට පහුවෙන්ද ගෙනල්ලා නිවැරදි කරනවා පමණක් නෙමෙයි ඔහු කෝපෙන් කතා කරනවා. මට මතකයි මේ වර්තමානයේ සිටිනවා වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් මේ රූපවාහිනී සංස්ථාවේ සිසිර කොතලාවල කියලා. එතුමාගේ ගායනා වැඩසටහනදී මට මතකයි දවසක් ඔයාලා කියලා කතා කරයි කියලා අඬ ගහලා බැන්න මේ සිංහල භාෂාව ඔයාලා මෙයාලා කියලා જાතියක් නෑ සිසිර කියලා. ඉතින් මා කැමතියි ඔබතුමාගෙන් අහන්න එතුමා කොහොමද මේ මාධ්‍යයට මේ ව්‍යාකරණය සහ භාෂාව පිළිබඳව මේක පන්නරයක් ලබා දුන්නේ කියලා. මම පාලිත මාධ්‍ය
කියන එක තව ටිකක් පළල් කරලා ඔව් ඔබතුමාට පුළුවන් ඔව්. දැන් මෙතනදී මූලික කාරණාව තියෙන්නේ භාෂාවේ තියෙන වචන නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ වචනවල පටිපාටිගත කිරීම. ඒ නිසා මම හිතන්නේ රූපවාහිනිය පටන් ගත්තාම මේ රටේ අතිවිශාල ප්‍රශ්නයක් තියුනේ ටෙලිවිෂන් කියන ඉංග්‍රීසි පදයට සිංහල පදයක් යොදන්නේ කොහොමද කියලා. අපේ රටේ ඕනතරම් ඉතින් වචන නිර්මාණය කරන පුද්ගල පිරිස් හිටියා. නමුත් එතුමාට තමන් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නපු දැනුම සංස්කෘත පාලි සහ සිංහල භාෂාවල් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නපු එකේ තිබිච්ච විශේෂත්වයක් එතුමා ළඟ තිබුණා. ඒ නිසා මේ රූපවාහිනිය කියන පදය නිර්මාණය කරගත්තා. ඒ විතරක් නෙමෙයි වැඩසටහන් ඉදිරිපත් කරද්දී දේශීය භාෂාවක් වශයෙන් සිංහලයට කොයි විදියටද හරිගස්ස ගන්න ඕන ව්‍යාකරණය කියන එක ඉතාල වැදගත් දෙයක් භාෂාවේ. මේක නොතේරුම් අර ගැනීම තේරුම් නොගැනීම තමයි දැන් තියෙන විනාශය. ඊළඟට දැන් ඔබ කිව්වා ඔයාලා කියලා කිව්වහම දොස් කිව්වා කියලා. ඒ වගේම දැන් ඔයිගොල්ලෝ කියලා කියන කාණ්ඩෙට මේ අවවාද දෙන්න පුළුවන් සභාපතිවරු නැතිකමයි අපිට තියෙන විශාලම පාඩුව. දැන් අපි කතා කරනකොට කතා කරන ඔයිගොල්ලෝ. මේක හරි පුදුම සිංහල වචනයක්. ඉතින් ඒක නිසා මහත්මයා අද හිටියනම් ඉන්දියා මහත්මයා හිටන මම හිතන්නේ මේව හරි ගස්සනවා. එතුමා ව්‍යාකරණ පිළිබඳ බොහොම විශාරද උගතෙක්. සමහරක් වෙලාවල් වලට අපි ලියපු කියපු දේවල් වල උනා සමහරක් වෙලාවලදී කතා කරලා කියනවා ඇයි අර වචනේ අධර්ම යෙදුවේ කියලා. ඉතින් ඒ විදිහේ ශක්තියක් තිබුණා. එතුමා විශාල සේවයක් කළා ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට. මට ඔබතුමා වර මොහොතට සමාවෙන්න බලන්න මම කැමති ඔබතුමා කිව්ව කාරණේ එම්.ජේ පෙරේරා මහතාගේ කටහඬින්ම මේ සනත් ගන්න. දැන් මම කැමති මේ අවසන් වාට රූපවාහිනියට පැමිණි අවස්ථාවේදී එතුමා කිව්ව කතාවක් ඔබට ඉදිරිපත් කරන්න මාචාර්ය කාර්යවස මහත්මයා කිව්ව කාරණේ එතුමාගේ කටින්ම සනාථ වෙනවා. තමයි ඒක මතුනේ ඉස්සෙල්ලා ගුවන් විදුලිය කියන එක මම ඒ කාලේ ඒ සම්පූර්ණ වැරදි නියුස් පාලක් නැති නම දීලා තියෙන්නේ රේඩියෝකට හිටියා. ඒ නිසා ඉන්නේ මම ගිහලා ඇහුවා මේ පටන් ගන්න හදන ටෙලිවිෂන් ඒකට නමක් මොකක්ද කියලා. මොකද ඒක පොලිසිය කියලා. ඒ රූප වෙනවා අපේ රූපවාහිනිය කියලා. අරකට අපේ ඉස්සර ශබ්ද වාහිනිය කියන්න තිබුණා කියලා. එතකොට ඔබතුමාට මතකද මේ අර එතුමා කිව්වේ රූපවාහිනිය කියමු කියලා. ශබ්ද වාහිනිය කියනවා නම් මේකට රූපවාහිනිය කියමු කියලා නේද? ඔව් ඒකදී ඊට පස්සේ තියෙන යම් ප්‍රශ්න අපේ රටේ පඬිතුයෝ වැඩි නිසා මේ හයන්නෙන් පස්සේ තියෙන නයන්න මූර්ධජ වෙන්නට ඕනද දන්තජ වෙන්නට ඕනද ආදී වශයෙන් විවිධ ප්‍රශ්න තුනක්. මම හිතන හැටි දැන් දන්තජ නයන්න සම්මත සියල්ල අමතක කරලා භාෂාව ව්‍යවහාර වෙන්නේ මේ විදිහට තමයි භාෂාව සඳහා පළමුවෙන්ම මුල් සාකච්ඡාවල් කළේ එතුමා. ලෝක නාට්‍ය දිනය පවත්වන්න පළවෙනි අදහස 965 අවුරුද්දේ එතුමා කළා විතරක් නෙවෙයි එතුමා මූලාසනය අරගත්තා පළවෙනි සැසිවාරයේදී. මේ සමයි. මේ වන විට මේ අපිට ඇමතුමක් ලැබෙනවා තිබිරිගස්සෑය ඩික්මන් පාරේ දිවංගත එම්.ජේ පෙරේරා මහතාගේ දේහය තැන්පත් කර තියෙන ස්ථානයේ සිටින ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එම්. ගුණසේකර මහත්මයාගෙන් අපට ඇමතුමක් ලැබෙනවා. මා මතක් කළ යුතුයි එච්.එම්. ගුණසේකර මහත්මයා එම්.ජේ පෙරේරා මහත්මයා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවට බැඳෙන්න පෙර ආතුව ගුවන්විදුලි දෙපාර්තමේන්තුවට බැඳුණු කෙනෙක් තමයි එච්.එම්. ගුණසේකර මහත්මයා 1950 දී එම්.ජේ පෙරේරා මහත්මයා ඊට පස්සේ බැඳුනේ. නමුත් එච්.එම්. ගුණසේකර මහත්මයා ගුවන්විදුලියේ එම්.ජේ පෙරේරා මහත්මයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්න කාලෙත් එච්.එම්. ගුණසේකර මහත්මයා ඔහු යටතේ සේවය කරා. ඊට පස්සේ රූපවාහිනී සංස්ථාවට වැඳිච්ච අවස්ථාවට ආවට පස්සේ රූපවාහිනී සංස්ථාවේ මුල්ම පත්වීම් දෙකෙන් ප්‍රථම පත්වීම එම්.ජේ පෙරේරා මහත්මයා කරේ එච්.එම්. ගුණසේකර මහත්මයාගේ පත්වීමයි. ඒ තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන තනතුර. දැන් එච්.එම්. ගුණසේකර මහත්මයා එතන සිටිනවා. එච්.එම්. ගුණසේකර මහත්මයාගේ ප්‍රථමයෙන් මම අහන්න කැමති අපි කතා නොකළ දෙයක් තමයි එම්.ජේ පෙරේරා මහත්මයාගේ ගුවන් විදුලි දායකත්වයේ බොහෝ දෙනා කියන දේ තමයි විශ්ලේෂකයන් කියන දේ තමයි ගුවන් විදුලි ස්වර්ණමය යුග දෙකක් තිබුණ එකක් රජ්ජු විතරත්න යුගයේ ඊළඟට එම්.ජේ පෙරේරා යුගය කියලා. පටන් ගමු එතනින් ඔබේ තක්සේරුවෙන්. පාලිත ඔබේ ප්‍රශ්නෙට මම කැමති විස්තර දීමට. මේ අතරතුර මම කැමති මේ මොහොත පිළිබඳව වචනයක් ප්‍රකාශ කරන්නට. අපේ ප්‍රේක්ෂකයන් මේ අවස්ථාවේදී අභාප්‍රාප්ත එම්.ජේ පෙරේරා මහතාගේ නිවසට සම්බන්ධ වන මේ මොහොතේදී නිවස තුළ ආගමික වතාවක් දැන් පවත්වාගෙන යනවා. මීට ටිකකට කලින් ගරුතර සංඝරත්නය මෙහාට වැඩම කරලා දැන් ඒ කටයුතු ඇතුළේ කරගෙන යනවා. නමුත් ඒ අතරතුර තත්පරයට අපිට පේනවා මේ භූමියට මේ නිවසට විශාල පිරිසක් රැස් වන ආකාරය.
එම්.ජේ පෙරේරා මහතා ඇසුරු කළ එම්.ජේ පෙරේරා මහතාගේ සේවය අගය කරන එම්.ජේ පෙරේරා මහතා සේවය කළ විවිධ දෙපාර්තමේන්තු ආයතන සංස්ථාවල වැදගත් අත්දැකීම් ලබලා ඒ යටතේ සේවය කළ විශාල පිරිසක් මේ අතර සිටිනවා. ඒ නිසා ගුවන්විදුලිය ගැන කතා කරන අතරම මම මොකටද කැමති මේ අවස්ථාවේදී මේ පැමිණ සිටින කීප දෙනෙක් සමග සාකච්ඡා කරලා පාලිත ඒ අයගේ අදහස් මේ අවස්ථාවේදී අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කිරීමට. දැන් ඔබ මතක් කළා මීට කලින් එම්.ජේ පෙරේරා මහතා කරපු අනුපම සේවය පළමුවෙන් ගුවන්විදුලියටත් ඊට පසුව රූපවාහිනියටත්. දැන් රූපවාහිනී සේවය 1982 දී ආරම්භ කළ අවස්ථාවේදී එතුමාට තිබුණේ ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. මේක අලුත්ම මාධ්‍යයක්. ඒ නිසා ඒ අවස්ථාවේදී ඒක මූණ දුන් ආකාරය පිළිබඳව ඉතාමත් වැදගත් රසවත් ප්‍රයෝජනවත් කරුණු රැසක් අපිට කියන්නට පුළුවන්. මුලින්ම එතුමා එක් අය තෝරාගත්තා ඒ විෂයන් පිළිබඳව අත්දැකීම් තිබෙන ඒ විෂයන් යටතේ රූපවාහිනියට යම් සේවයක් කරන්න පුළුවන් විවිධ පුද්ගලයන්. ඒ අය විශාල ගණනක් සිටිනවා. ඒ අය සැලකියුතු පිරිසක් මේ පැමිණත් සිටිනවා. සංගීත කටයුතු පිළිබඳව අලුත් වැඩසටහන් රසක් ඉදිරිපත් කිරීමට ඒ මහතා ඒ දවස්වල තෝරාගත්තා. අදත් අපි හොඳ ගායකයෙක් වශයෙන් සැලකන අබේවර්ධන බාලසූරිය මහතා. අබේවර්ධන බාලසූරිය මහතා ඔබ මම හිතන්නේ 아무තු හැඳින්වීමක් අවශ්‍ය වන්නේ නැහැ. මුලින්ම ඉතාමත්ම රසවත් මනෝහරි නේද අබේ? නන්දන වින්දන කියන වැඩසටහන මාලාව ඒ කාලේ ඉතාමත්ම මම හිතන්නේ අලුත් විප්ලවයක් වශයෙන් සැලකන්න පුළුවන් ජනප්‍රිය වැඩසටහන් මාලාවක් බවටපත් වුණා. ඒ තමයි අබේවර්ධන ඉදිරිපත් කරපු එක වැඩසටහන් මාලාවක්. මම කැමති මුලින්ම එම්.ජේ පෙරේරා මහතා ඒ දවස්වල මේ වැඩසටහන් දියුණු කිරීමට ගත්ත පියවර ගැන අබේ කෙටියෙන් ඔබෙන් වචනයක් දැනගැනීමට. මා ඊට පොඩ්ඩක් අතීතයට යනවා නම් මා එතුමාව දැන හඳුනගෙන වසර 33ක් පමණ වෙනවා මේ වන විට. එතුමා යටතේ රූපවාහිනියට පිවිසීමට පෙර මා වී.එල්.ඒ මණ්ඩලයේ සේවය කළා. ඉන්පසු එතුමාගේ ඇරයුමක් අනුව රූපවාහිනී සංස්ථාවට මා පිවිසියා. රූපවාහිනී සංස්ථාව ගම්දරව කරා රැගෙන යන්නේ කොහොමද? ඒ සම්බන්ධව කළ යුතු දේවල් ගැන එතුමා සාකච්ඡා කරනකොට තමයි මේ නන්දන වින්දන නැමැති වැඩසටහන දියත් කිරීමට අප පියවර ගත්තේ. එතුමා සේවයට යොදාගත් මා සමග සිටින මේ ගුණසේකර මැතිතුමා, හෙන්රි ජයසේන මැතිතුමා වැනි ප්‍රවීණතමයින් සමග වැඩ කටයුතු කිරීම ඉතා පහසු වුණා. එතුමා වැඩසටහන ඉදිරිපත් කිරීමේදී සෑම අංශයක් ගැනම එතුමාගේ අවධානය යොමු වුණා. විශේෂයෙන්ම මම කිව්වොත් ගුණසේකර මැතිතුමා මා සමග එකඟ වෙයි. ප්‍රවෘත්ති අංශයේදී එතුමා ව්‍යාකරණ දෝෂ, නිවැරදි බස්වහර ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වුණා. අත වශයෙන්ම ඒ ප්‍රවෘත්ති හැමදාම එතුමා බලන සිතක් තිබුණා. ඊට පසුවදා කතා කරලා ඉවරලා ඒ ප්‍රවෘත්තිවල නිවැරදි භාවය ගැන ඒ වගේ වැරදි තියෙනවා නම් ඒක හදා ගැනීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම සංගීත වැඩසටහන් වලදීත් යොදාගන්නේ කවරාකාර දේවල්ද කියලා එතුමා සමගත් අංශ ප්‍රධානීන් සමගත් අපි සාකච්ඡා කරලා තමයි වැඩ කටයුතු කරේ. එතුමා මේ සේවාව කරේ ඇත්තටම මේ රැකියාවක් ලෙස සලකා නෙමෙයි කියලා මට නිවැරදිව කියන්න ඕන. එතුමා මේ කටයුතු කළේ රටට සේවයක් කරනවා කියලා හිතලා. එතුමා ඊට පෙර ආතුව සේවය කරපු වසර 30ක් 40ක් පමණ සේවය කරපු ඒ සෑම රාජ්‍ය ආයතනකම එතුමා සේවය කරේ සේවාවක් මේ රටට ඉටු කරනවා කියන ගෞරවාන්විත පදනම ඇතුවයි. මම හිතන්නේ තම සංක්ෂිප්තව අභිවාදන විස්තර කළ එම්.ජේ පෙරේරා මහතාගේ ආකල්පයේ දවසවල මම හිතන්නේ අපි විශේෂයෙන් මාධ්‍ය ගැන කතා කරන්නේ එම්.ජේ පෙරේරා මහතා වෙනින් දෙපාර්තමේන්තුවල වැඩ කරපු සේවය මොහොතකටවත් අගේ අඩු කිරීමක් හැටියට නෙවෙයි. නමුත් මම හිතන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මගින් ඉටු කළ සේවය ක්ෂණිකවම අපේ රටේ විශාල ජනකායකට බලපාන අන්දමේ වැඩසටහන් පෙළක් වීමයි. රූපවාහිනී වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන් අපි කවුරුත් දන්නවා. ඊටාත්ම ඉක්මනට ජනතාවට බලපාන බව. ඒ නිසා එතුමා ඒ කළ සේවය අනිත් සේවා වගේම සමහර විටත් වැඩිය අගය කිරීම මම හිතන්නේ මේ අවස්ථාවේදී කාටත් පිළිගන්න පුළුවන් කාරණයක්. අපි තව මොහොතකින් තවත් සාකච්ඡා පවත්වනවා. දැන් මම කැමති නැවත වරක් පාලිත ඔබට මයික්‍රොෆෝනේ වාර දීමට ඔතන පැවැත්වෙන සාකච්ඡාව පවත්වාගෙන යාමට.
ගුණසේකර මහත්මයාත් එක්ක නැවතත් අපි සම්බන්ධ වෙන බලාපොරොත්තුවක් සිටිනවා මේ ප්‍රධාන පාලන මැදිරියේ සිට. කේන් ගුණවර්ධන මහත්මයා දැන් ඔබ මා පෙරදී කිව්වා ඔබ මේ රූපවාහිනී සංස්ථාව පිහිටුවන අවස්ථාවේදී දිවාරයන් නොතකා කියන්නේ නිල වශයෙන් 1982 පටන් ගන්නට පෙර ආතු නමුත් මම දන්නවා 1981 ඔක්තෝබර් මාසයේ ඉඳන් තමයි ඔබ සම්බන්ධ වුණේ මෙහාට. ඉතින් මූලික වැඩ කටයුතු සකස් කිරීමේදී එම්.ජේ. පෙරේරා මහත්මයා සභාපතිවරයෙක් හැටියට ඇවිල්ලා වැඩ පවර්ලා ගෙදර ගියාද? එහෙම නැත්නම් ඔබත් එක්ක කරින් කර සේවය කරාද? කොහොමද ඔහුගේ කැපවීම සේවයට තිබුණ මේ සංස්ථාව පිහිටවීම සඳහා ඔහු කවර විදිහේ කැපවීමක්ද කළේ? සංස්ථා 8ක සභාපතිවරයෙක්ද? සංස්ථාව පිහිටවීමේ දිවත් කොයි අවස්ථාවද මන් දැක්වේ නෑ. පැය 8ක සීමිත කාලයක් තුළ එක්වරක් මට මතක් කරන්න කැමති 83 වර ජූලි කලබල අවස්ථාවේදී රෑ 11ට අපි විකාශන ඉවර වෙලා මේ මහත්මයා එතත් ඒ වෙලාවේ ඉන්නවා. උදේ 8ට ඇවිල්ලා එතට ඇවිල්ලා රෑ 11ට තින්නවා. තාම සංස්ථාව පිහිටවල නෑ ඒ කාලේ. නෑ සංස්ථාව පිහිටවලා නමුත් ගෙදර යන්න නැතුව මේ කටයුතු මොකද මේ විශේෂ අවස්ථාවක් තිබුණේ. හදිසි අවස්ථාව රටේ. ඒක නිසා රූපවාහිනී සංස්ථාවේ ඒ වෙලාවේ තිබුණ ව්‍යාකූල තත්ත්වයක්. නමුත් ඒ තත්ත්වය උඩ රජයේ විසින් මම හිතන්නේ හදිසි අවස්ථාවක් තිබුණා. රෑ 11යි කාලට මහත්මයා යන්න පිටත් වුණා මගෙත් එක්කලා. යනකොට පොලිසිය නවත්තලා ඇහුවා කොහෙද මේ යන්නේ කියලා. එතකොට පොලිස් නිලධාරියට අපේ සභාපතිතුමා දුන්නේ උත්තරේ රාලහාමි දැන් තමයි වැඩි වෙලා ගෙදර යන්නේ. කිව්වහම මම කිව්වා පිටිපස්සේ සීට් එකේ දාලා මේ අපේ රූපවාහිනී සභාපතිතුමා පර්සලුට අදාලා යන්න සර් කිව්වා. නමුත් මම ඒක දැනගත්තේ කොහොමද මේ මහත්මයා අපිට දෙන ආදර්ශය. වැඩ හදිසියක් හරි වුණත් හදිසි අවස්ථාවක් වුණත් ඉන්න ඕනේ රෑ 11 12 වෙනකම්. අත් වශයෙන්ම ඒ අරුත උඩ තමයි රූපවාහිනිය අද ඉන්න හැම නිලධාරියෙක්ම මම හිතන්නේ ඒ පන්නරේට යොමු වෙන්නේ. හොඳයි කේන් කාර්යසම මහත්මයානි ඔබ දන්නවා ඇති විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ උපාධි අපේක්ෂකෙක් හැටියට ගුවන් විදුලියේ පමණයි එකම මාධ්‍ය කාලේ තිබුණේ. එම්.ජේ. පෙරේරා මහත්මයාගේ කාලයේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය කියලා කියන්නේ සංගීතය සහ ඒ පැත්ත බොහොම ශක්තිමත් කරනු ලැබුවා. ඒ විතරක් මේ ශාස්ත්‍රීය සංග්‍රහය කියන ඉතාමත් වැදගත් දෙවෙනි වැඩසටහන් මාලාව පටන් ගත්තේ එතුමාගේ කාලේ. ඔහු එතුමාගේ තිබුණා එම්.ජේ. පෙරේරා මහත්මයාගේ තිබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අදුරන් සහ ශිෂ්‍යයන් අතර නිරන්තර සම්බන්ධතාවයක් තිබුණා. ඔය ඒ සංස්කෘතිය තමයි සමහර හුඟක් වෙලාවට මේ ගුවන් විදුලි හරහා ආවේ කියලා. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට මේ ගුවන් විදුලි සංස්කෘතිය මේ පෝෂණය ලැබූ සංස්කෘතිය එම්.ජේ. පෙරේරා මහතා හරහා කියන අමරදේව මහගමසේකර මඩවල රත්නායකලාගේ ඒ වගේම ශාස්ත්‍රීය සංග්‍රහය හරහා ඔබ කොහොමද ඒ කාලේ මේක තමාගේ තේරුම බාරගත්තේ? පාරි තහන්න හුඟක් හොඳ ප්‍රශ්න. මේ මොකද මම එම්.ජේ. පෙරේරා මහත්මයා මම අඳුනගත්තේ එතුමාගේ විශ්වවිද්‍යාල සගයා වූ මහාචාර්ය සරච්චන්ද්‍ර මගේ ගුරුතුමත් එක්ක මම 961 දී පමණ එම්.ජේ. පෙරේරා මහත්මයා පළමුව අඳුනගත්තේ. ඒතකොට මම ශිෂ්‍යයෙක්. ඒ අවස්ථාවේදී එතුමා යම් අවවාද කරලා තියෙන මට දේශීය සංස්කෘතිය ගැන. මොකද පෙරදින විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලෙදී දේශීය දේවල් ගැන වැඩි ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒකේ පරිසරය නම් දේශීය තමයි. නමුත් දේශීය පරිසරයක හිටියට අපි හැසිරෙන ආකාරවල ආදී අපේ සිතුවිලි ආදී ඒ තරම් දේශීය ලක්තත්වයක් තිබුණේ නැහැ. මේ தත්ත්වය එතුමා ළඟ තිබුණේ ලංකා ගුවන්විදුලිය වැඩි වයසටපත් වෙද්දී එතුමා දැනගත්ත එකක් මේ රටේ ඉංග්‍රීසියෙන් සියලු දේවල් ඉංග්‍රීසි සංගීතය පැතිරෙන අවස්ථාවක මේ රටේ දේශීය සංගීතයක් තියෙන බව. ඒ නිසා ඒ සඳහා කොමිටුවක් පත් කළා මහාචාර්ය සරච්චන්ද්‍ර සරණගුප්ත අමරසිංහ සහ එතුමා තුන්දෙනා මේක සේවය කළා. මේ රටේ සමහර ගම්දන වලට ගිහිල්ලා එකතු කළා. මම හිතන්නේ ආසියානු රටක ජන සංගීතය එකතු කරපු එකම විද්‍යුත් මාධ්‍ය ආයතනය ශ්‍රී ලංකා දැන් ගුවන්විදුලි සංස්ථාවක් කියලා හඳුන්වන ලංකා ගුවන්විදුලි සේවය. මේ තැටි සමහරක් වෙලාවට ගබඩාවල වල ඇති. තාමත් තියෙනවා. ඒක විශාල දෙයක්. මොකද ඒ ප්‍රයෝජන ගන්න කවුරු හරි පහළ වේවයි කියලා ප්‍රාර්ථනා කරමු. මේ මෙතනදී මූලික කාරණාව තියෙන්නේ මේ අවුරුදු 60 70කට ඉස්සර මේ රටේ තිබුණු දේවල් පණ පිටින් සොයාලා තියාගත්තා කියලා කියන එක සංරක්ෂණය කරගත්තා කියන එක අතිවිශාල දෙයක්. එතුමාගේ තිබුණා මේ මුල්. මොකද විශ්වවිද්‍යාල කොලෙජ්ජේ උගන්වද්දී රඹුකැලේ සිද්ධාර්ථ වාගේ හාමුදුරුවෝ ගායනා කළා පන්ති වලට ඇවිල්ලා උඩරට නැටුම දේශීය නැටුම් ගැන දේශීය ගායනා ගැන කරපු හැඟීම ඇතුලේ තිබුණා. එතුමා ඒ නිසා තමයි හිතුවේ මේ දේශීය වශයෙන් උගතුන්
සංගීතය උගතුන් සංගීත නිර්මාතෘවරුන් ගෙනහැල්ලා මේ කටයුතු කරන්නට ඕන කියලා WD අමරදේව වගේ කෙනෙක් සම්බන්ධ කර ගැනීම ඒ විතරක් නෙමෙයි සෝමදාස ඇල්විටිකල වගේ මහත්තුරු මහගමසේකර මඩුල රත්නායක මහත්මයා ඒ අය එක්කහු කරගත්තාම ඒකෙන් පෙනුණා එක්තරා විදිහක විශේෂ දෙයක් මේ අවස්ථා හැම එකකදම ඊළඟට ශාස්ත්‍රීය සංග්‍රහය මම හිතන්නේ එතුමා සමහරක් වෙලාවට අර BBC එකේ රටාව අනුගමනය කළා BBC 1 and 2 වාගේ මේ second program බියතුන් සඳහා ශාස්ත්‍රීය සංග්‍රහයට ඒ කාලේ රෑ 9:30 පස්සේ පටන් ගත්තේ ඒ සංඥාවාදනයේ තේරුම පිළිබඳව මට කියන්න ඕන දෙයක් සංඥාවාදනයේ තේරුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා බිස්මිල්ලා ඛාන්ගේ ෂෙනායි වාදනයක තාමත් තියෙනවා ඒක තාමත් ඒ විදිහට බොහොම හරබර. ඒ වගේම සරච්චන්ද්‍ර මහත්මයා සමහරක් වෙලාවට එයාගේ ජීවිතයේදී කරපු සමහර දේවල් වලට එම්.ජේ පෙර මහත්මයා යටිහිතින් උදව් කරපු අවස්ථාවලදී මට මතකයි 951 දී පමණ ලංකා ගුවන්විදුලි සේවය පවත්වන රේඩියෝ නාට්‍ය ගැන තදට පහර දීලා ලිපියක් ලිව්වා ඔබ්සර්වර් පත්‍රයට. ලිව්වෙන් පස්සේ එතුමාට කිව්වා නෑ මේක හදන්නන් තියෙන එක ක්‍රමයකයි ඔයා බාර ගන්න මේ යෞවන සමාජය කියන එක. ඒ කාලේ යෞවන සමාජය කියලා වැඩසටහනක් පටන් ගත්තා මේ තරුණ පරපුරට නිර්මාණ ශක්තිය දියුණු කරන්න. ඒ අපිට කියන්න තියෙන්නේ ඒ ගුවන්විදුලියේදී ලබා ගන්නපු සම්ප්‍රදාය, ඒ සම්මත, ඒ දේශීය සංස්කෘතිය වගේ දේවල් වල තියෙච්ච හරබර භාවය සහ එතුමා පරිපාලන නිලධාරියෙක් වශයෙන් ලබාපු ශක්තිය මත ඇති කළ මේ ආයතනය තුල රූපවාහිනිය තුල අති විශාල පිරිසක්. ඇත්ත වශයෙන් අපි වාගේ අයට ඒ කාලෙදී සෙල්ලම් කරන්න පුළුවන්කම තිබුණේ එතුමා හරි ගසෝ පිට්ටනියේ ඒ සගයන් සමග. හොඳයි. මේ අවස්ථාවේ මතක් කළ යුතු කාරණයක් තිබෙනවා මේ අපි ඇයි මේ ස්වර්ණමය යුගය කියලා ගුවන්විදුලියේ කියන්නේ කියලා ඔබට මතක ඇත්නම් රසදහරා ගීතමාලා ජනගායනා ටිකලිය වැනි ඒ වගේම අමරදේව සහ සේකර සුසංයෝගයේ අග්‍රඵලය වූ මధుවන්ති වැඩසටහන් මේ සියල්ලකම පිටිපස්සේ හිටියේ යෝධ ශක්තිය ප්‍රවාහය දිවංගත එම්.ජේ පෙරේරා මහත්මයා මේ අයව ගුවන්විදුලි සංස්ථාවට ගුවන්විදුලි දෙපාර්තමේන්තුව බඳවා ගත්තේ විශේෂයෙන්ම මාධව රත්නායක මහත්මයා අමරදේව මහත්මයා සහ සේකර මහත්මයා වැනි අය බඳවා ගත්තේ එම්.ජේ පෙරේරා මහත්මයා. එම්.ජේ පෙරේරා මහත්මයා නොහිටින්නට ගුවන්විදුලි මේ අනර්ග ගීත සම්භාරය නොලැබෙන්න තිබුණා. ඒ පිළිබඳ වඩාත්ම දන්නා තවත් ගුවන්විදුලි පිළිබඳ දන්නා පුද්ගලෙක් තමයි එච්.එම්. ගුණසේකර මහත්මයා. දැන් අපි නැවතත් එනවා එච්.එම්. ගුණසේකර මහතා හා එකතු වීමට ඩික්මන් පාරේ දිවංගත එම්.ජේ පෙරේරා මහතාගේ නිවසට. පාරිත බොහොම ස්තුතියි මේ මොහොතේදී මාලා ඉදිරියෙන් සිටින තවත් මම හිතන්නේ අවාප්‍රාප්ත එම්.ජේ පෙරේරා මහතා කිට්ටුවෙන් ඇසුරු කළ 3 දෙනෙක් විෂයන් 3කට සම්බන්ධ එක්කෙනෙක් තමයි මම හිතන්නේ මේ නාමල් වීරමුණි මහතා. ඒ නම කියාපු හැටියෙම ඔබට මතක් කරන්න ඇත්තේ නාට්‍ය ක්ෂේත්‍රයේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රසකට සම්බන්ධ වුණා. ඒකම එම්.ජේ පෙරේරා මහතාගේ අධ්‍යාපන කටයුතු කීපයකදීම එකට කාරක සභාවල සේවය කරපු කෙනෙක්. පීදාස රත්නසිංහ මහතා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් හැටියට සැලකියුතු කාලයක් සේවය කළා. ආරම්භයේ සිටම අප සමග සේවය කරපු කෙනෙක්. බොරළැස මහතා ඒත් අප සමග සිටිනවා. බොරළුගොඩ මහතා අප සමග සිටිනවා. බොරළුගොඩ මහතා පාලන කටයුතු භාරව හිටිය රූපවාහිනී සංස්ථාවේ දීර්ඝ කාලයක්. එම්.ජේ පෙරේරා මහතා ඊටමද කිට්ටුවෙන් දන්නා හඳුනන කෙනෙක් බොරළුගොඩ මහතා. නාමිලයි පටන් ගන්නම ඔබෙන් ඊටම කෙටියෙන් වචනයක් කීමට මේ අවස්ථාව ගැන මොනවද ඔබට ඇති වෙන හැඟීම? බොහොම දුක් සහිතයි හේතුව කියන්නේ එම්.ජේ පෙරේරා මහත්මයා මට මුලින්ම හම්බුනේ 1958 පමණ කාලයේදී මහාචාර්ය සරච්චන්ද්‍ර සමග සම්බන්ධ වෙලා ඉන්න කාලේ නාට්‍යවලට. ඒ වගේම මට කවදාවත් අමතක නොවන සිද්ධියක් තමයි සංස්කෘතික අධ්‍යක්ෂකතුමා වශයෙන් එතුමා සේවය කරන කාලයේදී මම ඌව ගිහිල්ලා වෙලා හමුවෙච්ච වෙලාවේදී මගේ කෙටි කතා පොතක් මම බාර දුන්නා. ගිහිල්ලා කියවලා සර් මේකේ තියෙන අදහස් මට සඳහන් කරන්න කියලා. එයා පොත කියවලා ඉවරලා මට කිව්වා නාමල් මේක වහම මම කිව්වා මුද්‍රණාද්වාරයෙන් පිටවිය යුතුයි. සමාන මුද්‍රණාලයට ඒ කාලේ හරියා ඒක. ඒ කාලේ එම්.ජේ පෙරේරා මහත්මයා නිසායි මට ඒ විදිහේ දෙයක් කරගන්න ලැබුණේ කියලා. අන්න නාමල් වීරමුණි මහතා මම හිතන්නේ දහසක් අතරින් එක්කෙනෙක් තමයි එම්.ජේ පෙරේරා මහතාගේ සාහිත්‍ය පිළිබඳ දක්වන උනන්දුව නිසා තමන්ගේ සහජ හැකියාවන් ඉස්මතු කරලා ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලැබුව කෙනෙක්. ඒ වගේම මම හිතන්නේ තරුණයන් රැසක්ම සිටිනවා එම්.ජේ පෙරේරා මහතාගේ ආධාරය ඇතුව විශේෂ සේවයක් කරන්න පුළුවන් වුණේ. පීදාස රන්සිංහ මහතා ඔබ මේ ගැන මම හිතන්නේ එම්.ජේ පෙරේරා මහත්මයා අපිට නැතිවීමෙන් පාලකෙක් නැතුණා විතරක් නෙමෙයි පියෙක් නැතුණා කියලා මම කියන්න කැමතියි.
එතුමා රූපවාහිනී දෙනකොට තිබුණේ 1982 අංක 6 දයන්න රූපවාහිනී පනත ජනවාරි මාසේ 22 වෙනිදා අනුමත කරලා තිබුණේ. නමුත් සංස්ථාවනකට හිස් සංස්ථාවක් තිබුණේ තාක්ෂණික වශයෙන් තිබුණු උපකරණ ඇරෙන්නට. එතුමාට සිද්ධ වුණා සියලු කාර්ය මණ්ඩල පුහුණු කරන්නට, ඒ වගේම අවශ්‍ය පරිපාටින් සකස් කරන්නට. ඒ සියල්ලම කරන ගමන් එතුමා දුරදක්නා නුවණින් රූපවාහිනිය රටට පැමිණීමෙන් විය හැකි ව්‍යසන පිළිබඳව ලොකු අධ්‍යයනයක් කරලා තිබුණා. ඒ නිසා මම හිතන රූපවාහිනිය පටන් ගන්න ඉතාම කෙටි කාලෙකින් රූපවාහිනියේ දරුවන්ට බලපෑම ගැන විශාල සම්මන්ත්‍රණයක් තිබුණා. රටේ පූජ්‍ය පක්ෂය ඒ වගේම ප්‍රභූන් කැඳවලා ඔබතුමාට මතක ඇති ඒ වගේ දුරදක්නා නුවණක් තිබුණා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජාතික තලයට ගෙන යන්නට එම්.ජේ. පෙරේරා මහතාගේ ලොකු සේවයක් වුණා. විශේෂයෙන්ම Asia Pacific Broadcasting Union කියන ආයතනය, ඒ වගේම AIBD කියන ආයතනය, ඊළඟට Commonwealth Broadcast Association කියන ආයතන වලට ලංකාවේ නියෝජනය එම්.ජේ. පෙරේරා මහතා හරහා ලැබුණා. ඒ විතරක් නෙවෙයි එම ආයතනවල ඉහළ කීර්තියක් ලබා ගන්න පුළුවන් විවිධ තනතුරු වලට යන්න පුළුවන් ලැබුණා එම්.ජේ. පෙරේරා මහතා හරහා. අන්න මේ නොකියම් බෑ මම හිතන්නේ මේ එම්.ජේ. පෙරේරා මහතා ගුවන්විදුලියේ මුලින්ම අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් වීම පිළිබඳව නොයෙක් මත දරනවා. ඒක අය මම හිතන්නේ ඒකම ප්‍රධාන හේතුවක් තමයි අධ්‍යක්ෂ ජෙනරාල් වෙන්න ඉස්සෙල්ලා එතුමා දීර්ඝ ලිපියක් ඒ කාලේ ඉදිරිපත් කළා ගුවන්විදුලිය පිළිබඳව ඒ කාලේ හිටිය අධිකාරීන්ට ගුවන්විදුලියෙන් කරන්න පුළුවන් දේවල්. රූපවාහිනී කියන නම පවා එම්.ජේ. පෙරේරා මහත්මයාගේ නමක්. 1954 එතුමා Commonwealth Broadcasters Association රැස්වීමට ගියා BBC සංදේශය වැඩසටහනට සහභාගී වෙමින් ටෙලිවිෂන් කියන වචනයට සිංහල නමක් යෝජනා කරන්න කිව්වා. ඒ නම යෝජනා කළේ එම්.ජේ. පෙරේරා. වන්නේ විදිහට මාධ්‍ය අධ්‍යයනය කරලා ඊට සේවය කරපු කෙනෙක් තමයි එම්.ජේ. පෙරේරා මහතා. බොල්ලගොඩ මහතා ඔබ දන්නවා පාලන කටයුතු අතින් එතුමා දැක්වූ නිර්භීත ඒකම ගැති නොවි අවංක ප්‍රතිපත්තිය. මා එම්.ජේ. පෙරේරා මහතා ඇසුරු කළේ පසුගිය වර්ෂ 27ක පමණ කාලය තුල. ඒන් වර්ෂ 18ක් පමණ මා එතුමා ඊටාම් කිට්ටුවෙන් ඇසුරු කළා. වියලි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මේ මුළු කාලය තුලම මා එතුමා තුලින් දැක්ක ගුණාංග, විශේෂයෙන් පරිපාලකයෙක් වශයෙන් එතුමා තුලින් දැක්ක ගුණාංග ගැන කතා කරනවා නම් කෙටියෙන් කියනවා මට කියන්න තියෙන්නේ එතුමා සාධාරණ යුක්තිය ඉදිරියේ පං බඩයක්සේ නැමුණා. අසාධාරණය අයුක්තිය විශේෂයෙන් දේශපාලන සහ පෞද්ගලික අභිමතාර්ථ පෞද්ගලික බලපෑම් ඉදිරියේ ඊගහක් මෙන් කෙලින් හිටියා. ඒ පිළිබඳව නොයෙක් අවස්ථා අපට එතුමා සමග ගත කරන්න සිද්ධ වුණා. කිසිම අවස්ථාවක තමන්ගේ ආත්මගරුත්වය පාවා නොදුන් ආත්මගරුත්වය දේශපාලඥයන්ට හෝ වෙනත් පුද්ගලයන්ට පාවා නොදුන් පරිපාලකයෙක් හැටියට මා එතුමා විශේෂයෙන් දැක්කා. මට මතක් ගන්න පුළුවන් කෙටියෙන් කියනවා නම් වියලි මණ්ඩලයේ සභාපති ධූරය අත්හැරලා ආපු වෙලාවේ වෘත්තීය සමිති නිල්ල හරියෙක්ගේ එක වචනයක් එතුමාගේ හිතට ඇල්ලුවේ නැහැ. වැරදි වචනයක් වෘත්තීය සමිති නායකයෙක් කිව්වා සාකච්ඡාවකදී. ඒ වෙලෙම තමන්ගේ බ්‍රීෆ් කේස් එක ගත්තා. කාර් එකේ වාඩි වුණා. මේ ඩික්මන් පාරේ නිවසට ආවා. ඇවිල්ලා කිව්වා ගේට්ටුව වහන්න, ටෙලිෆෝන් එක හකින් තියන්න. මට තව වියලි මණ්ඩලේ වැඩ කරන්න ඕනේ නැහැ. මට කතා ගන්න මෙහෙම නම් මට මේක ඕනේ නැහැ කියලා. වියලි මණ්ඩලේ විතරක් නෙමෙයි රූපවාහිනී සංස්ථාවේදීත් ඒ වගේ අවස්ථා කීපයක් අපිට මතක් ගන්න පුළුවන්. කාල වේලා නැති නිසා මම මේ අවස්ථා මතු කරන්නේ නැහැ. විශේෂයෙන් කිවිතු එක් කාරණයක් තියෙනවා. වියලි රූපවාහිනී සංස්ථාවෙන් එතුමා පිට වෙලා එන අවස්ථාවේ මට මතකයි එතුමා පරිපාලන ගොඩනැගිල්ලේ තරප්පු පිළි බහින වෙලාවේ එතුමාගේ ඇස් වලින් කඳුළු ආවා. ඊටම හැඟුම්බර අවස්ථාවක්. එතුමාට නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පාලිත මං හිතනවා මේ කරුණ වලින් එම්.ජේ. පෙරේරා මහතාගේ පෞරුෂත්වය ගැන යම් අවබෝධයක් අපේ ප්‍රේක්ෂකයින්ට ලැබෙන්නට ඇති කියලා. නැවතත් ප්‍රධාන පාලක මැදිරියට. හොඳයි ගුණසේකර මහත්මයාණනි ජයතිස්ස බොරළගොඩ මහතා නතර කරපු තැනින් මම තව ඒකට සම්බන්ධ කාරණයක් මට මතක් වුණා අහන්න මහාචාර්ය තිස්ස කාර්යවස මහත්මයාගෙන්. මම අහලා තියෙනවා. මම අහලා තියෙන දෙයක් මේ අහන ඔබතුමාට මේක සාක්ෂි දරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ කියන මම අහන්නේ. එවක ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකම බාරගන්නේ කියලා දිවංගත එම්.ජේ. පෙරේරා මැතිතුමාට ආරාධනා කරාම මෙතුමා බොරළගොඩ මහත්මයා කිව්වා වගේ ඊටාම ඍජුව කතා කළා කියලා තියෙන. ඒ දවසේ ජයජයවර්ධන මහත්මයාට එහෙම කෙලින් මූණට කතා කරන කෙනෙකුත් නැහැ. මම දන්නේ මේ කතාව ඇත්තද කියලා.
මට දේශපාලන වශයෙන් ඇඟිලි ගහන්නේ නැත්නම් මගේ පත්වීම කරගෙන යන්න මගේ තීන්දුව වලට ඇඟිලි ගහන්නේ නැත්නම් ජනාධිපතිතුමනි මම මේක බාර ගන්නම් කියලා කිව්වා කියලා. මේ කතාව ඔබ අහලා තියෙනවද? මෙතන කාතන්තරයේ තියෙන දැන් ජපාන් රජය ශ්‍රී ලංකාවට රූපවාහිනී ආයතනයක් දෙන්න තීන්දුව කරපු වෙලාවේ මේක අලුත් භාණ්ඩයක් වුණා විතරක් නෙමෙයි බොහෝ දිනක් හිතුවා මේක බොහොම සෙල්ලමට ගැලපෙන වැඩක් කියලා. මේක තමයි ඛේදජනක පැත්ත එක පැත්තකින් බැලුවහම. ඇත්ත වශයෙන්ම අධ්‍යාපනික සේවාවක් හැටියටයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජපාන් රජය මේ රට දුන්නේ. මුල් ගිවිසුම් වල හැටියට. ඒ වුණාට දේශපාලකයෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා පනත සම්මත කරන්න කතා කරද්දි කතා කළේ මේ අපේ මුහුණු පෙන්වන්නට ඕන දෙන්න. ඒක නිසා මේ අධ්‍යාපනික නාලිකාව පනත සම්මත වෙනවත් එක්කම පරිවර්තනය වුණා සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් බවට කියනලා එක දන්නවා. එතකොට මේ දේශපාලනඥයන්ගේ බලපෑම එම්.ජේ පෙරේරා මහත්මයාගේ ඉතිහාස කතාව බැලුවම ගාල්ලෙන් පටන් ගත්තාම ගාල්ලේ කච්චරියෙන් පටන් ගත්තාම එතුමා විවිධ පක්ෂවල විවිධ දේශපාලනඥයන් සමග කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා එතුමාට විශාල බලයක් හැඟීමක් තිබුණා මේ විදිහට ගියොත් මේ ආයතනය අවුල් වෙන්න පුළුවන් කියලා. මොකද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ගුවන් විදුලිය කාලයක් තිස්සේ ස්ථාවරව පැවතින එක හේතුවක් වුණේ දේශපාලනඥයන්ට ඉඩ නොදුන්න හින්දා. 1958 අවසාන විතර වෙනකන් එම්.ජේ පෙරේරාට පුළුවන්කම තිබුණා දේශපාලනඥයන්ට සම්බන්ධ නොවෙන්න ඉඩ දෙන්න. ඉඩ නොදී තියාගන්න. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව බිහි වෙන්න කලින් දේශපාලනඥයෝ මේක සෙල්ලම් බඩුවක් බවට පාවිච්චි කරන්න හදන හින්දා තමයි එම්.ජේ පෙරේරා මහත්මයා කිව්වේ ජනාධිපතිවරයාට එතුමාගේ එක දෙයක් තිබුණා. සියලු දේවල් ඍජුව කතා කළා. කවුරුණත් මම දන්නවා. තීන්දුවත් ඍජුයි. එතුමාගේ පරිපාලන බයක් නෑ තීන්දුවක් ගන්න. පරිපාලන කාලේ සමහර වාර්තාවල් වල පැහැදිලිව පේනවා. හිටපු අගමැතිවරුන් සමග හිටපු ජනාධිපතිවරුන් සමග ඉතා ඍජුව බොහොම පැහැදිලි භාෂාවෙන් කියනවා කෙලින්ම මේක මෙන්න මේ හේතු හින්දා කරන්න බෑ කියලා. ඒ නිසා ජයවර්ධන ජනාධිපතිතුමත් එක්ක මේ විදිහේ සමගි සන්ධානයකට පැමිණීම ඒ තරම් පුදුමයක් නෙවෙයි එතුමාගේ චරිතය හැටියට. හොඳයි. කේන් ගුණවර්ධන මහත්මයාණනි දැන් ඔබ ඒ කාලේ නිෂ්පාදන වැඩසටහන් නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂවරයා වෙලා හිටිය මට මතකයි. මම මේ කතාව අහන්න කැමතියි. මහාචාර්ය කාර්යවස මහත්මයාගේ කතාවට තවත් සම්බන්ධ කළා. දැන් ඔබ කියන්න කොහොමද කාර්යාලයේ විනය පවත්වාගෙන ඔබේ අංශයෙන් උදාහරණ කරා මට පෙන්නන්න බෑ. මට පැහැදිලිව මතක එක අවස්ථාවක කියන අපේ සභාපතිතුමා කිව්වා මේ ආයතනයට එනවා විශේෂ දේශපාලන පුද්ගල සම්බන්ධ පුද්ගල මැති ඇමතුරු වෙනවා. ආවහම අත් වශයෙන්ම අපේ සේවක මහත්තුරුන්ගෙන් හරි පෞද්ගලික දෙයක් ඒ නිලධාරීන් ගැහුවොත් එහෙම ඒක රූපවාහිනී සංස්ථාවට අපකීර්තියක් වෙයි. ඒක නිසා කවුරු හරි මිනිස්ටර් කෙනෙක් නැත්නම් ඇමතුතුමා ආවනම් එතන කාර්යයෙන් බැස්ස තැන ඉඳලා අධීක්ෂණයක් කරලා ඒ ඇමතුමා යනකම් බලන්න ඕනේ මේ කොහොමද මේ කටයුතු කරන්නේ කියලා. එතකොට අර වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න බලක්වන්න. ඔබ හිතන්නේ බොහොම දැඩි පාලනයක් ගෙනිච්ච එක හොඳ නැහැ කියලා හිතුන්නේ නැද්ද ඔබට? නෑ ඒක මම හිතනවා අත් වශයෙන්ම අපේ රූපවාහිනී සංස්ථාවේ විනය පවත්වා ගැනීමට වැදගත් වුණා කියලා. මොකද ඒ තරම් ඒ දවස්වල නොයෙක් අපේ ශ්‍රේෂ්ඨවල නිලධාරීන් එනවා රජයේ උසස් නිලධාරීන් අමාත්‍යවරුන් ඒගොල්ලෝ ආවම ඉතින් මේකප් රූම් ස්ටුඩියෝස් හැමතැනම ඇවිදින්න ඕනේ. එතකොට නොයෙක් වර්ගවල පුද්ගලයෙක්ලා සම්බන්ධ වෙනවා. නමුත් අර එතුමාගේ තිබුණ අර කල්පනාව මේ වගේ සිද්ධියකින්වත් මේ අපකීර්තියක් වෙන්න හොඳ නෑ රූපවාහිනී ආයතනයට. මම හිතනවා ඒක තමයි අපිට දුන්න පණිවිඩය කියලා. ඒ වගේම මා මතක් කළ යුතු කාරණයක් තිබුණා නැවතත් ඔබේ අවධානයට අපි ඩික්මන් පාරේ එම්.ජේ පෙරේරා මහත්මයාගේ නිවසට යන්න පෙර ආතුව මා කැමති තව ස්වල්ප මොහොතක මා නැවත සම්බන්ධ වෙන්න කැමති මහාචාර්ය කාර්යවස මහත්මයා අහන්න කැමති ඔබ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කියවෙනද තරංගණී කියලා සංග්‍රහයක් ගුවන්විදුලි දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ඒක එම්.ජේ පෙරේරා මහත්මයාගේ නිර්මාණය. එම්.ජේ පෙරේරා මහත්මයා මේ නිර්මාණ අන්න එකයි මම කිව්වේ සමහරක් වෙලාවල වලට එම්.ජේ පෙරේරා මහත්මයා අති විශාල දැන් කොයිතරම් පරිපාලකයෙකු නම් පරිපාලක සාමාන්‍ය පොත් කියවන්නේ නැහැ කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මේ එම්.ජේ පෙරේරා මහත්මයා BBC ආයතනයේ ප්‍රවර්ධනය පිළිබඳ බොහොම පැහැදිලි අවබෝධයක් තිබුණා. එංගලන්තයේ BBC එකත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා ද ලිස්නර් කියලා සංග්‍රහයක්. මේ සංග්‍රහයෙන් කළේ ඊටාම ශාස්ත්‍රීය මට්ටමේ සෑහෙන මට්ටමේ දේශන සාකච්ඡාවල් වුණා. එයින් පස්සේ ඒවයි මුල් පිටපත් අරගෙන හල්ලා පාඨකයන්ට බෙලඳ පොලේ විකුණලා තිබුණා. මේක අතිශය ශාස්ත්‍රීය කෘතියක් හැටියට දැන් විශ්වවිද්‍යාලවල නිබන්ධන ලියද්දී කෙනෙක්ව උද්ධරණය කළ යුතු ගණයට වැටෙන ලේඛනයක් හැටියටයි සැලකුවේ.
පිටු 30 40කට වැඩි නැති වුණාට මේ ක්‍රමය අනුගමනය කළා තමයි තරංගිනී සංග්‍රහව. මේ කියන්නේ ලංකා ගුවන්විදුලියෙන් කරන ශාස්ත්‍රීය දේශන ශාස්ත්‍රීය සංග්‍රහය ප්‍රචාරය වෙන කතන්තර පිටපත් අරගෙන ඒ පිටපත් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කළා. ඒ සංග්‍රහව පළ කළා. ඒ විතරක් නෙවෙයි පාලිත මං හිතන්නේ අර ඔබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න වලට සහසම්බන්ධයක් කරනවා නම් මේ රටේ අර සංගීතය ගැන සොයුවා වගේම එතුමාට විශාල ප්‍රශ්නයක් ඇති වුණා ගුවන්විදුලිය සම්බන්ධ. මොකද සියලු දෙනාම කියනවා අපි සංගීත දන්නවා කියලා. අපි ගායකයෝ කියලා හැමදෙනාම කියනවා. ඉතින් කොහොමද මේක කරන්නේ? ඒ නිසා එතුමා හිතාගත්ත හොඳම ක්‍රමය අර පරිපාලනයෙන් හම්බෙන සුනිශ්චිත බුද්ධියේ ප්‍රතිඵල මේ සේරම ලංකාවේ කෙනෙකුට කියනවට වඩා හොඳයි. තේරීම් මණ්ඩලපත් කරන්න ඕන නැහැ. එතුමා හිතාගත්ත හොඳම ක්‍රමය ඉන්දියාවෙන් එස්.එන්. රතන් ජංකර් කියන පඬිවරයාගෙන හැල්ලා එයාට කිව්වා සියලුම දෙනා වර්ගීකරණයක් කරලා දෙන්න කියලා. ඒක ඉතාමත් මතභේදකාරී තත්ත්වයක්. මතභේද දෙතුන් දෙනෙක් අතර මතභේද. එතන මොකද අපි කවුරක් කැමති නැහැනේ කාගේවත් මතයට හිතනම. නමුත් ඒකෙන් මම හිතන්නේ ඇතිවෙච්ච සම්ප්‍රදායක් ඇති වුණා. මොකද මෙන්න මේ ශ්‍රේණිය ආදි වශයෙන් මොකද ගුවන්විදුලියක් පවත්වාගෙන යන්න බෑ. ඉන්දියාවේ සමස්ත ඉන්දියා ගුවන්විදුලි සේවය පවත්වාගෙන යනවා වගේම ඒ රටේ මීට වඩා සංගීතකාරයෝ වැඩිනේ. ඒක නිසා මම හිතන හැටියට මේ විදිහේ නියමාවලියක් එහෙම නැත්නම් කිසියම් පරිපාලන රටාවක් නොමැතිව විද්‍යුත් මාධ්‍ය ආයතන පරිපාලනය කරන්න අමාරුයි. ඒක අති විශාල පසුබිම් සැලැස්මක්. හොඳයි. දැන් අපි මා පෙර කිව්වක් මෙන් දැන් මා කැමති ඔබ කැටුවේ යන නැවතත් තිමිරිගස්සෑයේ ඩික්මන්ස් පාරේ පිහිටි දිවංගත එම්.ජී. පෙරේරා මහතාගේ නිවසට එච්.එම්. ගුණසේකර මහත්මයා සිටිනවා. ඔහු සූදානම් වී සිටිනවා ගුවන් රූපන් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි ආරම්භවෙල මහතාත් ඉන්න බව මට පෙනී යනවා. ඒ සියලු දෙනාත් එක්කම එම්.ජී. පෙරේරා මහතාගේ ගුණ සමර ගැන කතා කරන දැන් අපි එතනට යනවා. පාලිත මේ අවස්ථාවේදී ඔබ නැවත වරක් මේ නිවසට සම්බන්ධ වන අවස්ථාවේදී මා ළඟ සිටිනවා වැදගත් ශේත්‍රයන් 3ක් නියෝජනය කරන 3 දෙනෙක්. සෝමිර සේනනායක මහතා. 아무තු හැඳින්වීමක් අවශ්‍ය නැහැ. රූපවාහිනී බලන කවුරුත් වගේ හොඳට දන්නා නමක්. උපාලි අරඹේල මහතා රූපවාහිනී සංස්ථාවේ ඉංජිනේරු අංශයේ භාර නියෝජ්‍ය ජෙනරාල් අධ්‍යක්ෂින් රසක් තිබෙන පුද්ගලයෙක් ඒ අංශයේ. තිලක් ගුණවර්ධන මහතා ටෙලිනාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කර තිබෙන දැනට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් වශයෙන් සේවය කරන නිලධාරියෙක්. එතුමාත් දන්නවා එම්.ජේ. පෙරේරා මහතා සේවය කරපු කාලේදී මොකද ඒ කාලේ ඉඳලාම සේවය කරපු එක්කෙනෙක් රූපවාහිනී සංස්ථාවේ. සෝමිර සේනනායක මහතාගෙන් අපි මුලින් අවසමු මේ කලා අංශ පිළිබඳව. මේ පැත්තෙන් එම්.ජේ. පෙරේරා මහතාගෙන් සිදු සේවය සෝමිර සේනනායක මහතා දකින්නේ කොහොමද කියලා. 1950 ගණන් වල 60 ගණන් වල ඇති වුණු සාහිත්‍ය කලා ප්‍රබෝධයේ එක්තරා නියමුවෙක් හැටියටයි මම එම්.ජේ. පෙරේරා මහත්මයාම දකින්නේ. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හැටියට එක්කම කලා මණ්ඩලයේ නියමුවෙකු හැටියට පමණක් නෙමෙයි ඔහු මේ කාර්යයේ නිරත වුණේ. ඊටාමත්ම මේ දුර්ලභ ලිපි ලිව්වා. ඇතැම් සාහිත්‍ය සංග්‍රහවලට මට මතක් වෙනවා මේ අවස්ථාවේ 1962 පමණ සාහිත්‍ය චින්තා කියන සංග්‍රහවට ඔහු මාපටුන නමින් ලියපු ලිපිය සියලු ලේඛකයන්ගේ ඇස් අරවන්නක් වුණා. ඒකම ඒ කාලේ සාහිත්‍ය ත්‍යාගයකට තිබුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය ත්‍යාගයේ පමණයි. නමුත් දොම්පියද්‍රික් ත්‍යාගයේ නමින් ත්‍යාගයක් ආරම්භ කරවලා නවකතා සඳහා ඒ ත්‍යාගයේ පිරිනැමීමේ කාර්යයේ පුරෝගාමී වුණේ එම්.ජේ. පෙරේරා මහත්මයා. මේ නිසා සාහිත්‍යයට, නාට්‍යයට, පොදුවේ කලාවට, සංස්කෘතියට උපරිම මෙහෙයක් ඔහු නිස්සබ්දව කළ පුජ්‍යලයක හැටියටයි මම දකින්නේ. මීළඟට අපි අහමු අපේ උපාලි අරඹේල මහතාගෙන් විශේෂයෙන් ඉංජිනේරු අංශයෙන් මම දන්නේ කොහොමද කියලා එම්.ජේ. පෙරේරා මහතා සම්බන්ධ කරන්නේ. නමුත් උපාලි තමයි දක්ෂ කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ එතුමාගෙන් සිදුවෙච්ච සේවයේ අනුග්‍රහය ගැන උපාලි කෙටියෙන් තමගේ අදහස් ප්‍රකාශ කරනවා ඇති. එම්.ජේ. පෙරේරා අපේ හිටපු සභාපතිතුමා මා දකින්නේ ඉතා දුර්ලභ ගණයේ නායකයෙක් හැටියට. ඔහු නායකත්වය අපි සැමටම ලබා දුන්නා. ඔහු ඉංජිනේරු පිළිබඳ දැනුමක් නොතිබුණාට ඔව් අපි හැම විටම අපි වැරද්දක් කළ විට වුණා එතුමාගේ නායකත්වය දීලා අපිව ඒකෙන් සම්පූර්ණ අනුගාමිකයව හැමතිස්සෙම බලාගත්තා. නායකත්වයේ විශේෂ ලක්ෂණය තමයි තමන්ගේ අනුගාමිකයන් සෑම විටම ආරක්ෂා කිරීම. ඒකම අවවාද දීලා ඒ යන ගමන වැරදි නම් නිවැරදි කිරීම. එතුමා ඒකම දැක්කා. එතුමාට තියෙන මේ දැක්මක්.
ඉදිරිය පිළිබඳ අනාගතය පිළිබඳ මම හිතන්නේ සංස්ථාවම එදා ගොඩනැගුණේ ඒ අනාගත දැක්ම උඩයි. මම දකින්නේ එතුමා ශරීරයෙන් ඉතා කුඩා වුවත් ඉතාම විශාල පෞරුෂත්වයක් තියෙන ලංකාවේ දුර්ලභ නායකයෙක් හැටියට මම දකින්නේ. එතුමා කර කාර්ය මේ වචන කීපයකින් කියන්න බැරි තරම් සේවයක්. විශේෂම රූපවාහිනී මාධ්‍ය අද රූපවාහිනී කියන නම පවා එතුමාගේ අදහසක්. ඒකම මේ ළඟදී එතුමා අදහසක් ප්‍රකාශ කළා. දැන් කාලය ඇවිදින් රූපවාහිනී කියන නම පවා වෙනස් කරලා කාලයට උචිත ඒ වයසට එතුමා කාලයත් එක්ක ඉදිරියට ගිය නායකයෙක් කියලා මම දකින්නේ. මම හිතන්නේ උපාලි ස්නහලක කාරණේ එකක් ස්පුට වෙනවා. ඒ මොකද්ද? පාලකයෙක් තුළ තිබිට මූලික ගුණාංගයක්. ඔහු විශේෂඥයෙක් නෙවෙයි. නමුත් තමන්ගේ දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම කෙනෙක් සමග සහයෝගයෙන් එයාට මාර්ගෝපදේශ දෙමින් එයාගේ උපරිම සේවය ලබා ගැනීම පාලකයාගේ යුතුකමක්. මම හිතන්නේ ඒ කාර්යය එම්.ජේ. පෙරේරා මහතා ඉටු කළ ආකාරය උපාලි අරුණේල මහතා ඉතාම කෙටියෙන් ප්‍රබලව ප්‍රකාශ කළා. තිලක් ගුණවර්ධන මහතා නාට්‍ය අංශයේ ඉතාමත් කිට්ටීම සම්බන්ධව ක්‍රියා කළ කෙනෙක්. ඔබේ අදහස් මොනවද මේ අවස්ථාවේදී? අපිට රූපවාහිනිය මේ රටට දායාද කළා වගේම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නත් එතුමා අපට මඟ පෙන්නවා. එතුමා තමයි මේ ප්‍රමිතීන් ගොඩනගන්නේ කොහොමද, අපේ සංස්කෘතිය තේරුම් අරගෙන ටෙලිනාට්‍ය හදන්නේ කොහොමද කියන එක අපට උපදෙස් දුන්නේ ධම්මජාගොඩ ප්‍රධාන අප නිෂ්පාදක කණ්ඩායමට රූපවාහිනී සංස්ථාව ආරම්භයේදීම. මට මතක් වෙනවා මේ අපි ටෙලිනාට්‍ය පිටපත් හරිගස්ස ගත්තම එතුමා ඒ පිටපත් කියවන්න මේකට වෙනම මණ්ඩල දාන්න ඕන කියලාත් යෝජනා කළේ එතුමා. මම හිතන්නේ එච්.එම්. ගුණසේකර මහත්මයා තමයි ඉතින් ඒ කටයුතු කරගෙන ගියේ අපිට එතුමාගේ උපදෙස් ලබා දීලා. එතුමා විශ්‍රාම යනකොට අවසන් මොහොතේ සේවකයන් කැඳවල කියපු දේ මට මේ මොහොතේ මතක් වෙනවා. මම අවුරුදු 5ක ළමයෙක් හැදුවා. මේ ළමයාට හොඳ අධ්‍යාපනයක් දීලා මේ ළමයා රැක ගන්න ඕන මේ සේවක පිරිසයි කියලා එතුමා අවසන් වශයෙන් කියලා ගියේ. අපිට අපේ පියාණන් වගේ හිටියේ එම්.ජේ. පෙරේරා මැතිතුමා. එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ තිලක් ගුණවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පාලිත මම හිතන්නේ සම්පින්නයක් ඔබට ලැබුණා විෂයන් කීපයකින්ම එම්.ජේ. පෙරේරා මහතාගේ ප්‍රවීණතා මොනවද කියලා, එතුමාගේ සිදුවුණු සේවය කුමක්ද කියලා. දැන් මම කැමති ඔබට නැවත වරක් සම්බන්ධ කිරීමට. මම හරි සාකච්ඡාවක් තියෙනවද පාලිත? ඔව් ගුණසේකර මහත්මයානේ මම තිලක් එක්ක සම්බන්ධ තිලක් කියු කතාව මම නැවතත් ස්ථාවර කරනවා. මොකද මමත් සාක්ෂි දරුවා. එතුමා මේ සංස්ථාවෙන් නික්ම යන දවසේ මටත් දොරකඩේදී හම්බුණා. ඒ අවස්ථාවේදී එතුමා කිව්වා ගුණසේකර මහත්මයානේ ඔන්න මම දරුවෙක් හැදුවා කිරිපෝලා ඈදින්න කරගත්තා. ඊළඟ මේ දරුවා හරියට හරි මාර්ගෙ ගෙන යාම, වටෙන් නැතුව කකුල් කැඩෙන්නේ නැතුව ගෙන යාම ඊළඟ පරම්පරාවේ වගකීමයි කියලා මම දන්නේ කරනවද නැද්ද කියන එක. නමුත් එතුමා කිව්වම සහතික කරනවා. ගුණසේකර මහත්මයාණන් මම ඔබෙන් අහන්න කැමතියි. ඔබ ගුවන් විදුලියේ එම්.ජේ. පෙරේරා මහත්මයා ඉන්න කාලේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්සේ ඉන්න කාලේ එම්.ජේ. පෙරේරා මහත්මයාගේ දුරදැකුම් සහ පරිණත ඥාණයෙන් දුටු අවස්ථා තුනකට ඔබ සම්බන්ධ වුණා. එක තමයි ගීත නාටකයේ ගුවන් විදුලි ගීත නාටක කලාව ඇති වුණේ එම්.ජේ. පෙරේරා මහත්මයා කාලේ තේවිස් කුරුකේ මහත්මයා, ඒ වගේම චන්ද්‍රරත් මානසිංහ මහත්මයා සහ ඩන්ස්ටන් සිල්වා මහත්මයා එකතු වෙලා, ඒ වගේම දෙවෙනි එලිසබෙත් රාජිනිය ලංකාවට 1954 ආපිලා සජීවී විස්තර ප්‍රචාරය ගෙන ඒකට ඔබ සම්බන්ධ වුණා. 1995 දී නැවතත් 1955 දී සූර්යග්‍රහණය වෙච්ච අවස්ථාවේදී ඔබ මේ සජීව විකාශයට එක්කාසු වුණා. මේ සියල්ලක් මේ 50 ගණන් වලදී ගුවන්විදුලි මාධ්‍යයේ තරම් දියුණු නැති කාලෙදී කොහොමද එම්.ජේ. පෙරේරා මහත්මයා ඔක්කොම සියල්ලක්ම මේ සැලසුම් කළේ? මම හිතන්නේ ඒ කාලේදී පාලිත එම්.ජේ. පෙරේරා මහතා අධ්‍යක්ෂ ජනරාල් හැටියට විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යයේ අලුත් බව. මොකද 1949 සිට තමයි ඔබ දන්නවා දෙපාර්තමේන්තුව බවට පත් වුණේ. ඊට කලින් ඒක තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඒකකයක් පමණයි. වැඩිවියට පත් වුණේ 1949න් පස්සේ. ඊට පස්සේ තමයි එම්.ජේ. පෙරේරා මහතා බාරගත්තේ. ඒ නිසා අලුතෙන් කළ යුතු දේවල් රැසක් තිබුණා. මේ ප්‍රබල මාධ්‍යය රූපවාහිනියක කල් නොතිබුණ නිසා මේක යොමු කිරීමට ජනතාවට සමීප, ජනතාවට යම් සේවයක් කරන්න පුළුවන්, ජනතාවට හිතකර මාධ්‍යයක් පත්වීමට.
විනෝදය අවශ්‍යයි. විනෝදය ඉතාමත් වැදගත්. විනෝදය නැත්තම් ගුවන්විදුලියේ රූපවාහිනියෙන් තේරුමක් නැහැ. අසන්න බලන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. නමුත් මේ විනෝදයේ දින ගමන්ම අර්ථවත් පණිවිඩයක් දීම මාධ්‍යයට පැරෙන වගකීම බව එම්.ජේ. පෙරේරා මහතා නිතරම අපිට කියපු කාරණයක්. ඒ නිසා ඔබ ඔය සඳහන් කළ කරුණු වැඩසටහන් තුනම මට විශේෂයෙන් මතක් වෙනවා. මොකද ඒවා ඒ කාලේ ඉතාමත්ම කැපී පෙනෙන වැඩසටහන් කීපයක් වුණා. චන්ද්‍රරත මානසිංහගේ ගීත නාටක ඉතාම ජනප්‍රිය වැඩසටහන් මාලාවක්. තවත් එකක් තමයි පාලිත මම මතක් කරන්න කැමති ඔය ළමා වැඩසටහන. ළමයින්ට ගුවන්විදුලියෙන් දිය යුතු පණිවිඩ පිළිබඳව ඔහු ඉතාමත්ම ප්‍රබලව අදහස් දැරුවා. මොකද ගුවන්විදුලිය තමයි ජනතා ළමයින්ට යම් ආදර්ශයක් දෙන්නට පුළුවන් මාධ්‍යය කියලා. ගුවන්විදුලියෙන් වැරදි පණිවිඩයක් දුන්නොත් එම විශේෂයෙන් ලදරු පරපුර නොමග යනවා කියන එක ඔහු තරයේම විශ්වාස කර පුද්ගලයෙක්. ඒ නිසා ළමා උයන කියන වැඩසටහන් මාලාව පටන් ගත්තේ සම්පූර්ණයෙන්ම එම්.ජේ. පෙරේරා මහතාගේ ඉල්ලීමක් අනුව. ඒ අනුව තමයි කරුණාරත්න අබේසේකර, ප්‍රභා රණතුංග, නන්ද ජයමාන, ආනන්ද සරත් විමලවීර මම වැඩසටහනක් කරා. ඉරිදෑමට බාර දීලා තිබුණ වැඩසටහනක්. මෙන්න මේ අන්දමට සැලකියුතු පිරිසගේ ආධාරය ඇතුව අපි දිනපතා ළමා වැඩසටහන් ඉදිරිපත් කළා. විනෝදයේ දෙන ගමන්ම ළමයින්ට යම් පණිවිඩයක්. අපේ ඉතිහාසය ගැන, අපේ සංස්කෘතිය ගැන, භාෂාව ගැන අද මම හිතන්නේ ඒ ළමයි වැඩිහිටි බවට පත් වෙලා ඉන්නවා. සමහර අය දැන් ආච්චිලා අම්මලා වෙලා තිනවා. අපිට හම්බුනාම කියනවා එදා ළමා පිටි හිටියයි කියලා. ඒ අය අද කියන කාරණයක් තමයි ඔවුන්ට යම් ආදර්ශයක් ලැබුණා නම් ඒ කාලේ ඔය ගුවන්විදුලියේ ළමා වැඩසටහන් ලැබුණ ආදර්ශය ඉතාමත්ම ඉහළයි කියලා. ඒ නිසා පාලිත ඔබ කිව්ව හරියටම හරි එම්.ජේ. පෙරේරා මහතාගේ මාර්ගෝපදේශකත්වය ඉතා වැදගත්. නායකයා එවැනි මාර්ගෝපදේශයක් දෙන විට මුළු දෙපාර්තමේන්තුව මුළු ආයතනයම මේක සෑම ආයතනයකම බලපාන දෙයක්. ආයතනයම හැඩගැස්සෙනවා රටට හිතකර විදිහට. මම හිතන්නේ එම්.ජේ. පෙරේරා මහතාගේ විශේෂත්වය අපි උඩ ගරු කරන්නේ අන්න ඒ මාර්ගෝපදේශක ගතිගුණය ඔහු තුළ තිබීම නිසා. හොඳයි ගුණසේකර මහත්මයාණනි බොහොම ස්තුතියි. ඒ වගේම අපි අමතක නොකළ යුතු කාරණයක් තිබෙනවා ගුවන්විදුලියේ නෘත්‍ය සහ නාඩගම් කියලා අංශ වගේක් පිහිටෙව්වෙත් එතුමා තමයි. ඒ වගේම මාසික රංගම කියලා ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය මාසික වතාවක් තියෙන්නේ. බොරැල්ලේ YMBA ශාලාවේ සිට හෝ නැත්නම් කොළඹ ඇස්වාටියේ තිබිච්ච නගර ශාලාවේ සිට තේවිස් ගුරුගේ මහත්මයා තමයි මේක ඉදිරිපත් කළේ. මේක ඉතාමත් ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වුණා. ඉතාමත් හොඳ සංකල්පයක් එම්.ජේ. පෙරේරා මහත්මයා ගුවන්විදුලි මාධ්‍යයට ඉදිරිපත් කරපු. ඉතින් ගුවන්විදුලි මාධ්‍යය තමයි ඇත්ත වශයෙන්ම එම්.ජේ. පෙරේරා මහත්මයා වැඩසටහන් වලට නිර්මාණාත්මක සහ පරිපාලනීය වශයෙන් ලේ මස් නහර ඇතුල් කරේ. ඒ නිසා තමයි බොහෝ විශ්ලේෂකයන් කියන්නේ ගුවන්විදුලි මාධ්‍ය විශ්ලේෂකයන් කියන්නේ එතුමා තමයි ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ බිහි කරපු පුරෝගාමියා කියන්නේ. මහාචාර්ය කාර්යවස මහත්මයාණන් මා එක දෙයක් අහන්න කැමතියි. මේ ප්‍රශ්නේ ඔබ දෙපළටම යොමු කරනවා. එතුමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙලා ඉන්න කාලේ ඔහු කවමදාකවත් පරිපාලනය ඉස්සරහට දාලා වැඩසටහන් පස්සට දාන්න කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා එතුමා මා අහලා තියෙනවා බොහෝ වෙලාවට එතුමා බොහෝ පුදුමාකාර නිදහසක් දුන්නේ නැහැ වැඩසටහන් නිෂ්පාදකවරුන්ට කියලා. අර පොල් අතර තියාගෙන රතු ඉර ගහගෙන බලාගෙන හිටියේ නැහැ පිටිපස්සෙන් පොලිස් කාර්යය වගේ කියන එක සංකල්පයක් තියෙනවා. මේ පිළිබඳව ඔබට සාක්ෂි දක්වන්න පුළුවන්. ඔබ දෙපළට. මම හිතන හැටියට මම ඉස්සෙල්ලා කියන්න. මොකද මුල් කාලෙදී එක දෙයක් තියෙන්නේ දැන් රාජ්‍ය පරිපාලන කටයුතු කරන්නේ පොත් දෙකකින් බලපාන. ARFR කියලා කියන. මුදල් රෙගුලාසි සහ පරිපාලන රෙගුලාසි කියලා. විද්‍යුත් මාධ්‍ය ආයතනයක මේ කාර්ය බලපාන්න බෑ. මම හිතන හැට මට වඩා හොඳට පළවෙනි අත්දැකීම් තියෙනවා අපේ ගුණවර්ධන මහත්මයාට ඒ වගේම ඔබතුමන්ට මේ ගෙවන මුදල් පැයකට කොච්චරද ඕවර් ටයිම් ගෙවන්න පුළුවන් ආදිය යන්න පුළුවන් දුර ප්‍රමාණය තවමත් තියෙන සමහරක් ආයතනවල මේ නීතිම හැතැම්ම වෙන මෙච්චර යන්න පුළුවන් ඔය ආදි වශයෙන් එහෙම නැත්නම් යන්න බෑ. දැන් විශ්වවිද්‍යාලවල උනත් තියෙනවා බාහිර ගුරුවරයෙක් බඳව ගන්නවා නම් එයාට ගෙවන්න පුළුවන් 70ක්ම 10ක පරිසරයක් අද පරතරයක් අතර විතරයි ගමන් ගාස්තු ගන්න පුළුවන්. ඉතින් මේ 2002 ෙදිත් එහෙමනම් ඒ කාලේ ඊට වඩා වෙනස්. නමුත් එක දෙයක් තියෙනවා අර මම හිතන්නේ එච්.එම්. ගුණසේකර මහතා ඇතුළු සියලු දෙනාගේ කතාවල් වලදී පෙවුන එක දෙයක් තමයි මේ විද්‍යුත් මාධ්‍ය කියන එක ටීම් වර්ක් කියලා කියන සමූහ කර්තව්‍යයක් මේක. ඒකේ සභාපතිවරු පියන්වරු කැමරාකරු කියලා જાතියන මේ සියලු දෙනා මේකට එකතු වෙලා කරන නිර්මාණ තමයි මේක තියෙන්නේ. ඒ හින්දා කවදාවත් සභාපති පුටුවෙන් පල්ලෙහාට බහින්නේ නැති තමන්ගේ කාමරෙන් දොට්ටෙන්නේ නැති සභාපතිවරුන්ට රූපවාහිනිවල් කරන්න බෑ. විද්‍යුත් මාධ්‍ය කොහොමවත් කරන්න බෑ. මේ නිසා ඒ ටීම් වර්ක් කියලා කියන එකේදී තමන්ගේ තරාතිරම කුමක් වුවත් අනිත් පැත්තක එකට එකතු වෙලා වැඩ කිරීමේ සම්ප්‍රදාය ඉගෙනුවේ එතුමා ඉගෙනුවේ නැත්නම් ඉන් පස්සේන සභාපතිවරුන්ට කවදාවත් ඒ රාජකාරිය කරන්න බෑ.
දැන් අපේ ඉස්සරහ ඉන්න කැමරා ඉස්සරහ ඉන්න සියලු දෙනා වාගේ මුල් අවස්ථාවේ ඉඳලා ලවපු අත්දැකීම් අපේ කාලෙත් තිබුණා. ඒ නිසා එතුමා පැහැදිලිව යම නියම කරන්නේ නැහැ මෙන්න මේ විදිහට කරන්න කියලා. එතුමා දැනන් හිටියා මේ මාධ්‍යයේ තියෙන සංකීර්ණභාවය. ඒ සංකීර්ණභාවය දන්න කෙනාට තමයි අර මේ විදියට හරි පරිපාලනයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න වෙන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක් දුවන විදියට දුවන එකයි. ඒකයි වෙනස. කේන් මොකද කියන්න පුළුවන්ද? මට කියන්න පුළුවන් ඒ දවස්වල නිෂ්පාදන සේවා කටයුතු ගුවහම හුඟක් අලුත් දෙයක් රූපවාහිනියේ. නමුත් සමහරවිට සෙට් ඩිසයිනින් වලට මෙච්චර කොස්ට් එකක් ඇයිද කියලා එකපාරට කාටවත් කියන්න බෑ. පුදුම නිදහසක් දුන්නාලු නේද? නිදහසක් දුන්නා. අනිත් ගම්බුදාව කිව්වහම අපට මතකයි ඔය පීලාස් රත්සිංහ මහත්මයා, එච්.එම්. ගුණසේකර මහත්මයා කියනවා අද අවල් දවසේ ගම්බුදාවට දඹුල්ලට යන්න. අපි දන්නේ එතනට යනකම් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. නමුත් සල්ලි අරන් යන්න. නමුත් විශ්වාසයක් තියෙන උනේ එක් මිනිත්තුක. ඒ විශ්වාසය තිබුණා. සම්පූර්ණ නිසකවම තිබ්බා. හොඳයි අපි දැන් ඉතා ඉක්මනින් යනවා එච්.එම්. ගුණසේකර මහතා සමග සම්බන්ධ වන්ට ඩික්වන්ස් පාරේ දිවංගත එම්.ජේ පෙරේරා මහතාගේ නිවසට යනවා. පාලිත මේ ගමන තවත් අපේ සමග සිටිනවා තවත් එම්.ජේ පෙරේරා මහතා තමයි කිට්ටුවෙන් ඇසුරු කළ 4 දෙනෙක් අප සමග සිටිනවා. තරමක් වෙනස් විෂයක් මේ ගමන මා කැමති ආරම්භ කරන්නේ වෘත්තීය සමිතිය පිළිබඳව. ඔය රූපවාහිනී සංස්ථාවේ එම්.ජේ පෙරේරා මහතා ඉන්න කාලේ ඉඳලම වෘත්තීය සමිතියක් පිටුලා තිබුණා. බොහෝ අවස්ථාවලදී අපි දකින්නේ එක් ආයතනවල වෘත්තීය සමිතියත් එක්ක පාලක පක්ෂයේ තියෙන ගැටුම් ප්‍රශ්න. අපේ තුසිත මුනිදාස මහතා ඒ වෘත්තීය සමිතියේ නායකයා වශයෙන් ඊට අවසර සේවය කරපු කෙනෙක්. අපි හැම තුසිතගෙන් කොයි විදිහේ සම්බන්ධකමක්ද ඒ කාලේ සිටි අධ්‍යක්ෂ ජනරාල් සමග සභාපති සමග ඔහු දැක්වේ කියලා. අපි ඉතින් වෘත්තීය සමිතිය එක්කම උන්සේ මාත් හැමතිස්සම ගැටීම් ඇති වෙනවනේ අපි ඉල්ලනවා ඉතින් ඒ සම්බන්ධ. නමුත් මම මේ කියන්න යන්නේ අපි වෘත්තීය සමිති කරා ඉතින් ඒ කරාට පස්සේ එතුමා සංස්ථාව අන්තාවෙන් ගියාට පස්සේ මම දවසක් උත්සවයකදී හම්බ වුණා මම ඇහුවා කොහොමද සර් කිව්වා තුසිත දෙමව්පියෝ දරුවන්ට බනින්නේ හරන්නේ යහමඟ අරින්න හරි මාර්ගයට ගන්න කියලා. ඒක කියලා මට පිටට තට්ටු කරා. ඉතින් මම ඊට පස්සේ ගෙදර ගිහලා කල්පනා කරා මේ මෙතුමා කියපේකේ ලොකු තේරුමක් තියෙනවා. මට එතුමා සලකලා තියෙන දරුවෙකුට වගේ කියලා. ඊට පස්සේ මං ගිහලා සර් සමා වෙන්න මං කෝල් එකක් දීලා කිව්වා සර් සමා වෙන්න මේ අපේ අතින් වැරදුනා නෑ. දරුවොත් ඕවා කරන්නේ තරහට නෙමෙයි ඒවා නොදැන කරන්නේ. යහමඟට ඔයවත් දෙමව්පියෙක් වුණා මේව තේරුම් ගනි. ඉතින් යන්න කමක් නැහැ කියලා කිව්වා. මම ඉතින් අමතක වෙන්නේ නැහැ සිද්ධිය. ඒකෙන් මට ගොඩාක් දේවල් එතුමා කිව්වනේ එතුමාත් එක්ක අපි වැඩ කරන කාලේ ඇතිවෙච්ච ගැටුම් ඒ සම්බන්ධයෙන් එතුමා ගත්ත ආකල්පය දෙමව්පියෙක් හැටියට තමයි කියන එක මට එදා තේරුම් ගත්තා. මම හිතන්නේ වැදගත් පණිවිඩයක් තුසිත ඉදිරිපත් කළේ. ඊළඟට මම කැමතියි අපි ලලිතා සිරිවර්ධන මහත්මයාත් එක්ක වචන සල්පයක් කතා කිරීමට. ලලිතා ඉදිරිපත් කළ වැඩසටහන් අතුරින් ඉතාමත්ම ජනප්‍රිය අදත් ඉතාම අගයකට සැලකෙන වැඩසටහන තමයි මුතුහර වැඩසටහන. ඔය ආරම්භ වුණේ ඕක එම්.ජේ පෙරේරා මහතා සභාපතිත්වය දැරූ කාලේදී. ලලිතා මතකද ඒ කාලේ? මතකයි මොකද එම්.ජේ පෙරේරා මහත්මයාට ඕනකම තිබුණා ඉක්මනින්ම මේ ළමා වැඩසටහන් වැඩිපුර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න. මොකද මං ඇවිල්ලා දවස් 5කින් මට එන්න කියලා තිබුණා මේ කාර්යාලයට. එන්න කියලා මගෙන් ඇහුවා මේ මොනවද කරන්න කියලා. මං කිව්වා මේවා හිතලා තියෙනවා කියලා. හිත ඉන්න කාලයක් නැහැ ඉක්මනට පටන් ගන්න කිව්වා. ඒක අභියෝගයක් අපිට ලොකු ධෛර්යයක් වුණා. ඒ ධෛර්යය තුලින් මං එදා ගිහිල්ලා එදා රෑ 2 වෙනකන් සැලසුම් කළා. මම වැඩසටහන සැලසුම් කරා මුතුහර කළා. ඊට පස්සේ මම ඒකේ යෝජනා පත්‍රය ගෙනත් දුන්නා. එතුමා හරිම සන්තෝෂ වුණා. ඒ ටික මේක හොඳට කරන්න ඇසිස්ටන්ට් කෙනෙක් ඉල්ලලා ගන්න තව සෙක්‍රටරි කෙනෙක් ඉල්ලලා ගන්න ඒ විදියට මේක ක්‍රමානුකූලව කරන්න හැම ළමයෙකුටම ලියුමක් යවන්න කිව්වා. ඉතින් ඒ වගේ පුදුම උනන්දුවක් දැක්වුවා එතුමා. මොකද මේ රූපවාහිනිය එනකොට රටේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ළමයි ඉගෙනීම කඩාකප්පල් කරගනි ළමයින්ගේ නොමගයයි කියන දේ. අන්න ඒ නිසාම තමයි එතුමා තවත් වැඩසටහනක් කරා මේ සවනක් රැස් කියන වැඩසටහන. එතුමාගේම යෝජනාවක් නම තිබ්බෙත් එතුමමයි. තේමා ගීතය හැදුවෙත් එතුමා. අන්තර්ගතය හැමදාම සකස් කරලා දුන්නෙත් එතුමා තමයි. ඒ වැඩසටහන ගියයින් පස්සෙත් මට කතා කරලා කියනවා මෙන්න මේ අඩුපාඩු තිබුණා මේවා හරි ගස්සන්න ওই විදියට. ඉතින් එතුමා අසනීප වෙලා ඉන්න දවසේ මම බලන්න ආවා. ඒ වෙලාවේ මට කිව්වා ළමයි ඉගෙනීම කඩාකප්පල් කරගත්තේ නෑ නේද කියලා. ඉතින් මං අර මේ මුතුහර තුලින් දියුණු වෙච්ච ළමයි කීප දෙනෙක්ම ගෙනල්ලා එතුමාට අඳුන්වලා දුන්න හරි සන්තෝෂයි. ඊළඟට අපි හමු වෙන්නේ පාඩිත
අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වශයෙන් සේවය කරපු කෙනෙක්. ඒකම භාෂාවට ලැබි සාහිත්‍යයට ලැබි අපි ගරු කරන සුනිල් සරත් පෙරේරා මහතා. සුනිල් ඔබට මොනවද මේ අවස්ථාවේදී ඇති වෙන හැඟීම? මම හිතනවා ගුණසේකර මහත්මයා එම්.ජේ. පෙරේරා මහත්මයා අගේ යුත්තේ අපි ඔහු මම හිතනවා පළවෙනි රූපවාහිනී අධ්‍යක්ෂ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරුවා. මම හිතනවා ඇත්ත වශයෙන්ම ජාතික රූපවාහිනියක ජාතික මෙහෙවර පිළිබඳව යම් සංවේදීතාවක් ඇතුව මූලික අඩිතාලම දැම්ම කෙනා හැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්. ඒක පැත්තකින් ඔහුට ඒ අවශ්‍ය පසුබිම තිබුණා. ඔහු තුළ තිබිච්ච සංස්කෘතික ස්මෘතිය, ඒ වගේම ඓතිහාසික විඥානය මම හිතනවා ඉතා වැදගත් වුණා ජාතික රූපවාහිනියක කාර්යභාරය මත ඒ පදනම දැමීමේදී. අනිත් එක තමයි මම හිතනවා එම්.ජේ. පෙරේරා මහත්මයා අපි දැක්ක එකක් තමයි ජාතික රූපවාහිනියක තිබෙන්න ඕන අරමුණ විශේෂයෙන්ම අපි දන්නවා පනතෙම සඳහන් වෙලා තිනවා සංස්කෘතික කාර්යභාරය පිළිබඳව දේශීයත්වයේ දේශීය සංස්කෘතියේ නගා සිටීමට රූපවාහිනිය ජාතික රූපවාහිනියේ කාර්යභාරය පැහැදිලි කරලා තියෙනවා රූපවාහිනිය පනතෙම. මෙය මම හිතනවා එම්.ජේ. පෙරේරාම මම දන්නේ ඒක කොයි තරම් දුරට දාපවද කියලා මුල ඉඳලම මම හිතනවා මේ සංවේදීතාවකින් යුක්තව කටයුතු කරපු අධ්‍යක්ෂ ජනරාලයා සභාපතිවරයා හැටියට අපි හඳුන්වන්න පුළුවන්. අනිත් කාරණාව තමයි එම්.ජේ. පෙරේරා මහත්මයා රූපවාහිනී භාෂාව පිළිබඳ මම දන්න ප්‍රායෝගිකව මං කාලයක් රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් වෙන්න කලින් රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වෙලා කටයුතු කරුවා. එහිදී මාත් එක්ක නිතර සාකච්ඡා කරපු දෙයක් තමයි රූපවාහිනී රූප රාමුත් එක්ක ගැළපෙන ප්‍රබල භාෂා මාධ්‍යයක් හරි ගස්ස ගන්න. නිවැරදි භාෂාවක් හරි ගස්ස ගන්න. අනිත් එක ප්‍රවෘත්ති භාෂාව ගොඩනැගීම කිසි කෙනෙකුට මම හිතනවා ඒ අතින් බලනකොට එම්.ජේ. පෙරේරා මහත්මයා කියලා කියන්නේ රූපවාහිනියේ සංස්කෘතික අඩිතාලම දාපු විද්වතා හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. සුනිල් සරත් පෙරේරා මහතා ඉතාම සංක්ෂිප්තව වැදගත් කරුණු රසක් කිව්වා. ඊළඟට අනෝම වත්තලදෙණි මහත්මිය. අනෝම ඔබ දන්නවා රූපවාහිනී ඉතාම දීර්ඝ කාලයක් ආරම්භයේ සිටම සේවය කෙනෙක් බව. අනෝම ඔබ දකින්නේ කොහොමද එම්.ජේ. පෙරේරා මහතාගෙන් මාධ්‍ය සිදුතු සේවය පිළිබඳවත් පොදු වශයෙන් ඔහුගේ ගතවන පිළිබඳව? මම හිතන්නේ එතුමාගේ පෞරුෂත්වයේ තුල තිබුණු විශේෂ ගුණාංගයක් තමයි සේවකයන්ට නිසි මාර්ගෝපදේශකත්වයේ දීම සහ ඔවුන්ව දිරිගැන්වීම, ඒ වගේම ඇගයීම. ඒක ඉතාමත් උසස් ගුණයක් සහ කලාතුරකින් පිහිටන ගුණයක්. ඒ වගේම එතුමා ඉතාමත්ම ආදරය කෙරුවා තමන්ගේ ආයතනෙට, කියන්නේ රූපවාහිනී සංස්ථාවට. විශේෂයෙන්ම අපි ආරම්භක සේවකයන් හැටියට අපිටත් මේක අලුත් දෙයක්, මේ රූපවාහිනී කියන එක මේ මාධ්‍ය අලුත්. ඉතින් ඒ වගේ අලුත් මාධ්‍යයක් සේවය කරන අයව නිවැරදි ලෙස යොමු කරවීම ඉතාමත්ම අපහසු කාර්යයක්. ඉතින් මම හිතන්නේ එතුමා ඒක නිවැරදි ලෙස කෙරුවා. ඒක අපි වාග්ය සම්පන්න ඒ වගේ සභාපතිතුමෙක් යටතේ අපිට යම් ගුරුහරුකම් ලැබීමට අවස්ථාව ලැබීම ගැන. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රවෘත්ති ගැන කියනවා නම් ප්‍රවෘත්තිවල යම් කිසි හෝ වැරදක් සිදු වුණා නම් පහුවෙන්දම අපිට කතා කරලා ඒ වචනේ සුල මුල ආරම්භයේ සිටම කියලා දීලා පොඩි දඬුවමකුත් කරන රුපියල් 25ක දඩයකුත් ගන්නවා. මම හිතන්නේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේ අපිට හොඳ මාර්ගෝපදේශක දුන්න නියමුවෙක් කියලා කියන්න පුළුවන් රූපවාහිනී සංස්ථාවේ මේ සභාපතිතුමා. දරුවන්ට කරන දඬුවම් පාලිත දැන් ආපසු ඔබ සහ ඔබේ සාකච්ඡා මණ්ඩලයට. ස්තුතියි. දිවංගත එම්.ජේ. පෙරේරා පැතුම්ගේ ගුණ සුවඳ අපි පැයකට ආසන්න කාලයක් ආග්‍රහණය කළා. සඳුන් රුක කපන්න සුවඳ විහිදුන වාසේ එම්.ජේ. පෙරේරා ගුරුදේවයන්ගේ පිළිබඳව කතා කරද්දී යෝධ මාධ්‍ය ප්‍රතිරූපයක් අපේ ඉදිරියේ වෙනවා. ඒ ගුණ සුවඳ මම හිතන්නේ කප් සුවසක් කල් මේ පොළවේ මේ මාධ්‍ය දෙක තියෙන තාක්කල් කිසිවෙකුට අකා මකා දාන්න පුළුවන් කිය. එතුමා එම්.ජේ. පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද සවස කොළඹ කනත්තේදී සිදු කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. මේ අවස්ථාවේදී මේ සජීවී විකාශය හරහාම රූපවාහිනී සංස්ථාවේ එදා මෙදා අද දක්වා සිටින සියලුම සේවක සේවිකාවන් ඉල්ලා සිටින කැමැති එන්න සවස 3:00ට කොළඹ කනත්තට ඇවිත් ඔබේ පියාණන්ට මාධ්‍ය පියාණන්ට අවසන් සුවපැතුම් පතන්ට අවසන් ගමන් යෑමට සුබ රාත්‍රියක් කියන්ට නැත්නම් දීකු නිසංසල රාත්‍රියක් වේවා කියන්ට එන්න 3:30ට කනත්තට. මේ අවස්ථාවේදී මට එකම දෙයයි මතක් වෙන්නේ එතුමා අවසන් වතාවට මේ සභාපති ධූරය ධර්මයෙන් මේ සභා ශාලාවෙන් නික්ම ගිය දවස ඒ රූප පෙළ මට මතක් වෙනවා. එතුමා කිව්ව කතා දේවල් සියල්ලක්ම මතක් වෙනවා. දිවංගත එම්.ජේ. පෙරේරා මැතිණුනි මට එක කවියක පුරාණ කවියක අන්තිම පදය මට මතක් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් රටින් නිරපා යද්දී එතුමා කිව්වයි කියන අන්තිම කවියේ අන්තිම පදය මට මතක් වෙනවා. ඉතින් ආයුබෝවන් ලක් මෞනිගරු එම්.ජේ. පෙරේරා මහතාණෙනි. ඉතින් ආයුබෝවන්.
සකසා මහගෙදරක් කළ පියාණනි අපගේ ආදර පියාණනි එම්.ජේ. පෙරේරා පියාණනි ගෙදරින් ඔබගේ සෙවනේ වැටුනාදර දූ දරුවෝ ඔබෙන් අකුරු කළ දූ දරුවෝ සවුලෝ නැනගුණ ගොඩ නැගුවෝ වැඩමිස නව නොව කිත් පැසසුම් නොව අපේ පියාණන් නිති පැතුවේ නිහඬව සිට ලොව මහා එලියක් දෙන මුනිවරයෙකු විය අප හමුවේ රූපවාහිනී බිම්පෙත සකසා මහගෙදරක් කළ පියාණනි අපගේ ආදර පියාණනි එම්.ජේ. පෙරේරා පියාණනි Mayor Jayaratna Pereira solicits your preferential vote in the forthcoming election to uphold his pledge to make your city environment friendly. Cast your vote for the elephant and number 26. ඉන්දිකඩාස්න මාලා නාටකය මෙතැන් සිට වඩලයිට් අනුග්‍රහයෙන්. සමහරු හිතන්නේ එක සබන් කැටයකින් ගෙදර අඳින ඇඳුනුයි ඔෆිස් ඇඳුනුයි ඔක්කොමත් හොදලා ගාලා නාගන්නත් පුළුවන් කියලා. මම නම් ලයිම් ෆ්‍රෙෂ්ම තෝරගන්නේ මගේ මහත්තයා